මේක කාලකන්ණි ජීවිතයක්. ඔබ සංධ්‍යාවක් ආදරණීය සිනමාලෝලී හිතවතුනි තරුණ නවරැල්ලත් සමග මේ සංධ්‍යාවට සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් යුතුව පිළිගන්නවා. ලාංකේය සිනමාව සහ රසිකත්වය අතර අන්තර් සහයෝගීතාවය උසස් බින්දනීය තලයකට රැගෙන ඒම තරුණ නවරැල්ලේ අපේ අරමුණ. තරුණ නවරැල්ලේ අපි හිතුවා කවුරුත් මේ දවස්වල කතා කරන නිර්මාණයක් ගැන ටිකක් වැඩිපුර කතා කරන්න. ඔබ අප කවුරුත් මේ දවස්වල විඳින නිර්මාණයක් හරියට විඳ ගන්න. දැනගෙන විඳ ගන්න. හරියට දකින්න. පෙටුනියා කෙටි චිත්‍රපටය. මේ වෙද්දී නරඹුම් වාර ලක්ෂ 7ක් පහු කරමින් ඔබ අප අතර ඉතාමත්ම ජනප්‍රිය වූ මේ කෙටි චිත්‍රපටයේ වෙනුවෙනුයි අද අපි මේ සංධ්‍යාවේ දොරටු විවර කරන්නේ. ඉතින් මේ සංධ්‍යාව වර්ණවත් කරන්නට වර්ණ ගන්වන්නට පෙටුනියා ගැන විචාරාත්මක සංවාදයක් ගොඩනගන්නට අපි ආරාධනා කරා ඔබ කවුරුත් දන්නා ආදරණීය කලාකාරී විද්වතුන් කීප දෙනෙක්ට. සම්මානීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකා ප්‍රවීණ රංගන ශිල්පිනී ලංකා බණ්ඩාරනායක මහත්මිය ඔබ විතාමත්ම ආදරයෙන් යුතුව මේ සංධ්‍යාවට පිළිගන්න ලබනවා. ඒ වගේම සම්මානීය රංගන ශිල්පී ඔබ කවුරුත් දන්න තරුණ රංගදරයා ජගත් මනවරණ ඔබ විතාමත්ම ආදරයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේම පෙටුනියා කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂකතුමා අපේ ලක්ෂිත ප්‍රසාද් වීරසේන මහත්මයා ඔබ විතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේම පෙටුනියා කෙටි චිත්‍රපටයේ පිටපත තිර රචනය සඳහා දායක වුණ නිසංක බෙහෙර දුව මහත්මයාත් අපිත් සමග සම්බන්ධ වෙනවා. ඒ වගේම ඔබ කවුරුත් ආදරය කරන පෙටුනියා කෙටි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පනපවන සම්මානනීය රංගන ශිල්පිනී සුලෝචනා වීරසිංහ මහත්මියත් අද අපිත් සමග සම්බන්ධ වෙනවා. ඉතින් ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් ඒ වගේම ගෞරවයෙන් මේ සංධ්‍යාවට එකතු කර ගන්නවා. ඒ වගේම Zoom තාක්ෂණය සමගින් ඒ වගේම Facebook live හරහා සම්බන්ධ වෙන ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාවත් මේ සංධ්‍යාවට ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. ආරාධනා කරනවා අපිත් සමග දිගටම රැඳී සිටින ලෙස. තරුණ නවරැල්ල මේ වැඩසටහන මේ සංධ්‍යාව සමග දිගටම අපිත් සමග රැඳී සිටින ලෙස. පෙටුනියා කියන්නේ පෙටුනියා කියන නම හැම ගමන්ම ඔබට මතක් වෙන්නේ මොකක්ද? පෙටුනියා කියන්නේ මලක්. මුළු ලෝකෙම සුවඳ කරන ලෝකේ හැමතැනම පිපෙන මලක්. හරියට කාන්තාවන් වගේ. හරියට ඔබ වගේ. ලංකා බණ්ඩාරනායක මහත්මියකින් මම අහන්න කැමති පෙටුනියා කෙටි චිත්‍රපටයේ නිස්මතු වෙන කාන්තාව ඒ වගේම ඇගේ ජීවිතය ගැන ඔබ දකින්නේ කොයි විදිහටද? අපි ප්‍රවිෂ්ටියක් ගමු ඔබතුමියගෙන්. මෙහෙමයි දැන් පළවෙනියට මම හරිම කැමති මේ කෙටි චිත්‍රපටය මේ විදිහේ කෙටි චිත්‍රපටයක් මේ කාලේ නිර්මාණය වෙච්ච එක ගැන. මොකද මේ වෙනකොට මම හිතන්නේ චිත්‍රපටයටත් ඒක ලොකු සපෝට් එකක් වෙන්න තියෙයි. ලංකාව ඇතුලේ ලිංගිකත්වය ගැහැණිය පිරිමියා ගැහැණු පිරිමි සම්බන්ධකම් කියන එක ගැන විතා විශාල වශයෙන් කතිකාවන් ගොඩාක් හැදීගෙන යනවා. මේ සිනමා නිර්මාණයට අමතරව මේ වෙලාවේ ලංකාවේ මොනවාද ජනප්‍රියත්වයට පත් වෙච්ච තවත් මේ වීඩියෝ නිර්මාණ කීපයක් නිසා දැන් සමාජයේ ඇතුලේ ලොකු කතාබහක් ඇති වෙලා තියෙන වෙලාවක තමයි මේ චිත්‍රපටය අපිට හම්බ වෙන්නේ. මෙහෙමයි දැන් මේකේ ඉන්න මේ මම වැඩිපුරම කැමති වෙන දේ තමයි දැන් අපි සම්ප්‍රදායිකව චිත්‍රපටිවල දකින මේ විදිහේ අපි තුමු ලිංගික ශ්‍රමිකාවකගේ චරිතයක් නිර්මාණය වල අපිට වැඩිපුරම හම්බ වෙන්නේ ඇයගේ තියෙන අපි කියමුකෝ ඒකට කියන්නේ ඒකාකෘතික විදිහක ලිංගික ශ්‍රමිකාවක් තමයි මෙච්චර කල් අපිට නිර්මාණවල අඩු වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ. ඉතින් ඒක මේ චිත්‍රපටය හරහා පැහැදිලිවම ඒක කඩනවා. පැහැදිලිවම මේක ඉන්නේ තමුන්ගේ වෘත්තිය ගැන අභිමානයක් තියෙන. ඒකට වෘත්තිය කියලා අය හඳුන්වනවා. එක ඩයලොග් එකක් තියෙනවා. අය කියනවා අවසානයේදී මේක මගේ රස්සාව කියලා. එතකොට ඇය රස්සාව ඒකකින් ඇය ජීවත් වෙනවා. ඒක ඇය මට තේරෙන විදිහට අර පුරුෂයා සමග තියෙන කතා බහෙන් පේනවා. ඇයගේ වෘත්තිය සම්බන්ධව ඉතාම හොඳ දැනුවත් සහ ඔහුගේ ඇයගේ අය සමග යහන්ගත වෙන්න එන පිරිමින් සංතරපණය කරන්න එහෙම නැත්නම් ඇයගේ සේවය අය ඉතාම හොඳින් ලබා දෙන
ඇය වෘත්තියක් විදිහට මේක සලකන කාන්තාවක්. ඊට අමතරව දැන් ඔය වගේ කාන්තාවන් ගැන ලංකාවේ තියෙන සාමාන්‍ය මතය තමයි එහෙම නැත්නම් ඒ ඔක්කොම තියෙන ඒකාකාරී විදිහක මතයක් තමයි තියෙන්නේ. ඒ තමයි ජීවිතේ කිසිම දෙයක් කරගන්න බැරි නිකන් ජීවිතේ මේ තමුන් කරන දේ ගැන දුක් වෙන මට වෙන කරන්න දෙයක් නැති නිසා මම මේ රස්සාව කරන්නේ මම මේකේ කවදා හරි ගැලවෙනවා කියන නිකන් අඬන දොඩන වැළපෙන විදිහේ කාන්තාවක් තමයි අපිට මේ චරිතය හරහා ඇගේ අභ්‍යන්තරයේ විදිහට ඉදිරිපත් කරලා තියෙන බොහෝ නිර්මාණවල. නමුත් මේ නිර්මාණය හරිම විශේෂයි. මේ නිර්මාණයේදී ඊට වඩා ඉන්නවා හරිම ශක්තිමත් ගැහණියක් සහ තමුන් කවුද කියන එක දන්න තමුන්ගේ මේක වෘත්තියක් විදිහට ඒ හිතාම හොඳින් කරන ඒකෙන් තමුන්ට කැමති විදිහකට ජීවත් වෙන ඊටාම නිදහස් සැහැල්ලු අපේ ශක්තිමත් ගැහණියක් මේ චිත්‍රපටය හරහා අපිට හම්බ වෙනවා. මම හිතන්නේ ඒක හරිම මේ වෙලාවේ සමාජය පැත්තෙන් ගත්තත් වෙනස් විදිහකට අපිට ඒ කියන්නේ කතා කරන්න පුළුවන්. හැබැයි මට මේ චිත්‍රපටයේ එක ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තට මේක ප්‍රශ්නයක්. මේ චිත්‍රපටයේදී මට දැනෙනවා එක්තරා විදිහකට ඒ ගැහණිය මේ පිරිමියව ප්‍රශ්න කරන ස්වරූපේ මට තියෙනවා ගැටලුවක්. මොකද දැන් මේ වගේ ලංකාව වගේ පොළවක මේක නිකම්ම හුදු ගැහණියෙක් හෝ පිරිමියෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඊට එහා ගියපු මට හිතෙන්නේ දැන් අපි උදාහරණයක් විදිහට කිව්වොත් අපි පිරිමියෙකුට තක්කඩි පිරිමියෙක් කියලා කියනකොට එතනදී පිරිමියාගේ තක්කඩිකමට එහා ගියපු ඊට වඩා ලොකු සමාජ දේශපාලනික හිරවීම් ගොඩක ඉන්න පිරිමියෙක් තමයි ඒ අපි කියමු තක්කඩි වැඩක් තක්කඩි නම් ඒ තක්කඩි පිරිමියා ඇතුලේ ඒ පිරිමියාට දරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ඔක්කොම තමයි ඒ ඔහුගේ තක්කඩිකම ඇතුලේ ප්‍රකාශ වෙන්නේ. ඉතින් ඒකත් මේ චිත්‍රපටයේ හරහා යම් දුරකට අල්ලලා තියෙනවා. නමුත් මම කැමති ඊට එහා ගිහිල්ලා තව ඒක ගැන තව වෙන විදිහක වෙන ලේයර් එකක් ඒ ගැහණියගේ චරිතයට වගේම පිරිමියාගේ චරිතයට තිබුණා නම් නිර්මාණය ඇතුලේ තවත් හොඳ වෙයි කියලා. මම හිතන්නේ මම දැන් ගොඩක් කතා කරා අපි ඉදිරියට කතා කරමු චිත්‍රපටය ගැන. ඔබ ස්තුතියි. ඔබ ඉතා හොඳ ආරම්භයක් ලබා දුන්නා අපේ වැඩසටහනට. පිරිමියාගේ තක්කඩිකම් කියන ඒ වචනේ පිටිපස්සේ අතිවිශාල අපිට නොපෙනෙන ආර්ථික දේශපාලනික සමාජමය කාරණාවක් තියෙනවා. ඔබ ඔබ දක්වා සිටපු ඒ ප්‍රකාශය ඉතාමත්ම වැදගත්. අපිට ඉදිරියට මේ වැඩසටහන කරගෙන යන්න. ඊළඟට මම යොමු වෙනවා ජගත් මනුවරණ මහත්මයා වෙතට. ජගත් අයියේ මේක නඩුවක් නම් ඉන්නේ පාර්ශ්ව දෙකයි. ඒ කාන්තාව සහ පිරිමියා. මේ චිත්‍රපටය ඇතුලේ ඒ පාර්ශ්ව දෙක ඒ වගේම ඔවුන්ගේ දැක්ම පිළිබඳව ඉදිරිපත් කරලා තියෙනවා. චිත්‍රපටයේ පිරිමි පාර්ශ්වයත් එක්ක ඔබ කොයිතාක් දුරට එකඟද? ඒ වගේම ලිංගික ශ්‍රමය පිළිබඳව ඔබේ අදහස් සම්පාත වෙන්නේ කොයි වගේ තැනකද? අපි දැනගන්න කැමතියි. හරි. මේක නඩුවක් නම් මම ඉන්නේ කොයි පැත්තද කියනකොටත් වැඩිය පිටිමැත්තේ කොයිතරම් එකඟද කියනකොටත් වැඩිය මම කැමති සහෝදරි මෙන්න මෙහෙම තැනකින් පටන් ගන්න ලංකාර ඉවර කරා එක තැනක මේ ඒ කියන්නේ මේක අර පිරිමි පාර්ශ්වය සම්බන්ධයෙන් මේ කාලයේ ඒ කතා කාලයේ ලැබෙන ඉඩ සහ ඒක ඇතුලේ ඔහුගේ ජීවිතයේ පැත්ත කොයිතරම් කතා කරලා තියෙනවද කියන එකේදී ඒ පැත්ත ගැන ඒකේ හෙළිදරව් වීම ප්‍රමාණවත් නැහැ. එතකොට අතරම මේ නිර්මාණකරුවාගේ අරමුණ වෙලා තියෙන්නේ මේ පිරිමි පාර්ශ්වය ගැන මේ කතා කරන එක නෙවෙයි. ඒ කියන්නේ ඔහුගේ ජීවිතය ගැන කතා කරන එක නෙවෙයි. ඒකෙදි ඔහු ඒ කියන්නේ අර මේකේ ફોකස් එක මේ ෆෝකල් පොයින්ට් එක කී කැරක්ටර් එක වෙන්නේ සුලෝචනා කරන කැරක්ටර් එක. ඒකට ඒකට තමයි වැඩි අවධානය යොමු වෙලා තියෙන්නේ. එතකොට අපිට අර තරාදියක දාලා කිරලා අපිට කියන්න බෑ, මනලා කියන්න බෑ ඔහුට කොයිතරම් සාධාරණයක් කියලා දෙනවා, ඔහු කොච්චර නිවැරදිද වැරදිද කියලා උත්තරයක් දෙන්න අපිට බෑ මේ නිර්මාණය ඇතුලේ. මම හිතන්නේ සිනමාකරුවා හැම එකක් අපේක්ෂා කරලා තියෙනවා කියලා. මට හිතෙන්නේ නෑ. දැන් අර ඔබ අහපු දේත් එක්ක අපිට යන්න වෙන්නේ චිත්‍රපටය තුල කතා කරන මාතෘකාව
මාතෘකාවත් එක්කම තව ඒකේ වටේ හැදෙන ලෝකය. ඒ කියන්නේ චිත්‍රපටයේ වටේ හැදෙන ලෝකයේ සම්බන්ධයෙන් සාකච්ඡාවක්. ඊට කලින් අපි චිත්‍රපටයේ ඇතුලේ තියෙන දේවල් එක්ක කතාවට ආවොත් මේ මම මේ ලක්ෂිතත් නිසංකත්තම් හොඳින් දන්නවා හින්දා මම බය නැහැ මේකේ තියෙන දේවල් කියන්න. මේක චිත්‍රපටයක් විදිහට මේකේ සාර්ථක අසාර්ථක පැති දෙකක් තියෙනවා. මම කියන ඉස්සර ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කතා කරලා යන් කියලා. එකක් තමයි මම ඇත්තටම මේ ෆිල්ම් එක බැලුවේ දැන් ටිකකට කලින්. ඒ කියන්නේ මට මේ ෆිල්ම් එක බලන්න පෙළඹවීමක් ආවේ නැහැ බැලුමට එකවර. මුල කාල පරාසෙ. එතකොට ඒකට මොකක් හරි තියෙන ප්‍රශ්නයක් මේ ෆිල්ම් එකේ. කියන්නේ මේක නිකන් මේක මිලියන ගාණක් බලලා තියෙනවා. සමහර ලක්ෂ ගාණක්. ලක්ෂ 7යි ගාණක් viewersලා ඉන්නවා මම හිතන්නේ නේද නිශාංක? ලක්ෂ 7යි ගාණක්. ඔව්. එතකොට මම කල්පනා කරා ඇයි එහෙම එච්චර ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාග චිත්‍රපටිය මට බලන්න හිතුනේ නැත්තේ. සහ එතකොට එච්චර ප්‍රමාණයක් බැලුවේ ඇයි කියන එක. එකක් තමයි මට මේකේ මුල විනාඩි 2ක විතර කාලයක් ගත කරනවා අර ඉන්ට්‍රොඩක්ෂන් සීන් එකකට සුලෝචනාගේ අර ඩාන්ස් එකක් සහ පාටි එකක්. ඒ කියන්නේ අර පාටි එකේ සීන් එකේම අතිශය අනවශ්‍යයි කියලා මම හිතන්නේ මේ ෆිල්ම් එකට. එකක්. එතකොට මම බැලුවා දැන් ඇයි මේක මෙච්චර ජනප්‍රිය වෙන්නේ කියලා. බැලුවාම අපි YouTube එකට ගිහිල්ලා බැලුවොත් එහෙම YouTube එකේ ඒ නරඹන ප්‍රමාණය වැඩි වෙන්න බලපාන හේතු කීපයක් තියෙනවානේ. එතකොට සිනමාකරුවා පාවිච්චි කරලා තියෙන්නේ ඒ අර එළියේ තියෙන මේ ජනමනසම තමයි ආයසරයක් ඒ ජනමනසටම තමයි මේක මාකට් කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මට හිතෙන්නේ මේක ජනප්‍රිය වෙන හේතුව සුලෝචනා අර බෙඩ් එකේ ඉන්න සීන් එක කියන එක. කියන්නේ ඇඳක යා අර ඉන්නවා මේ ටොප්ලස් අර ඇඳක මේ බෙඩ් ෂීට් එකක් විතරක් ඇඳගෙන. එතකොට ඒකෙන් පෙළඹවීමක් වෙනවා මේකේ තියෙනවා යම් මොකක් හරි මේ සෙක්ෂුවල් කන්ටෙන්ට් එකක්. ඒක තමයි මම හිතන්නේ මේ ජනප්‍රිය වෙන්න හේතුව මේක YouTube එකේ. කියන්නේ මේක මම නිවැරදි නම්ද දන්නේ නැහැ මට හිතෙන්නේ එහෙම. ඒ කියන්නේ ඒකට හේතුව තමයි පහුගිය දවස්වල අර පහන් තුඩාවේ සිදු අර එලි පහනේ ලිංගිකව එක්කුණු ඒ දෙදෙනාගේ වීඩියෝවට ඒ ජනප්‍රියත්වයේ හිමි වෙනවා වගේම හේතුවක් තියෙනවා මේක ජනප්‍රිය වෙන්න. ඒ කියන්නේ අපි ප්‍රශ්න කරන හේතුවම තමයි ආයසරම් මේ චිත්‍රපටය බලන්න පොන බෝලා තියෙන්නේ. මිනිස්සුන්ව. මම හිතන්නේ. නිකන් හිතන්න දැන් මම දැන් මේක සර්ච් කරන ගමන් මම නිකන් ආපෝසරක් YouTube එකේ ගිහිල්ලා බලුවා පහුගිය කාලේ ජනප්‍රිය වෙච්ච දේවල්. දැන් මේක ලක්ෂ 7යි ගාණක් බලලා තිනවා. කූඹියෝ පළවෙනි එපිසෝඩ් එක තාම බලලා තියෙන ලක්ෂ 3යි ගාණක්. එතකොට මම දැන් නිකම් සර්ච් කරන යද්දි මට හම්බුණා YouTube එකේ රාග ගිනිජාලා කියලා තියෙනවා DVD ෆිල්ම් එකක් වගේක් මම හිතන්නේ ඒක YouTube වලට මේ මුදා හැරලා තියෙනවා අවුරුදු 3කට කලින් දාලා තියෙන්නේ 3.9 මිලියන් views ඒක. ඒකම සැපත කොහෙද කියලා එකක් තියෙනවා. මේ තව ගොඩක් ඒවා තියෙනවා. මට මේ දෙකක් හම්බෙච්ච ඒවා. ඒක අවුරුදු 4කට කලින් දාලා තියෙන්නේ. ඒක මිලියන 22ක් බලලා තියෙනවා. ඒ ෆිල්ම් එක. එතකොට මෙන්න මේ වගේ හේතු ටිකක් තියෙනවා. එතකොට මම අහන්නේ ආයසරක් සිනමාකරුවාගේ අරමුණ සාර්ථකද කියලා. ඒ කියන්නේ අපි කාටද අපොසරක් මේක මාකට් කරලා තියෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන කාරණයක් තමයි ඒ ජනමනසම තමයි ඒ පොදු ජනමනසම තමයි මේ රටේ යම් දේශපාලන තීරණවලදී අපිට වැදගත් වෙන්නේ. උදාහරණයක් විදිහට අපිට ගෝඨාභය රාජපක්ෂව තේරුම් ගන්න වෙන්නේ ගෝඨාභය රාජපක්ෂගෙන් නෙවෙයි ඉරාජ් වීරරත්නගෙන්. සහ අපිට ඒවා තේරුම් ගන්න වෙන්නේ කියන්නේ අර සිංහල ඩයස්පෝරා එක තේරුම් ගන්න වෙන්නේ එහෙම තමයි. එහෙම එකක් තියෙන්නේ. ඒ කියන්නේ පහන් තුඩා වීඩියෝ එකට ලැබෙන ඒ views වලින් තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ. මගෙන් ධම්මික පෑණිය මෙන්න මේ වගේ දේවල් වලින් තමයි අපිට තේරුම් ගන්න. එතකොට දැන් ඒ හේතුවම තමයි මේ චිත්‍රපටය ජනප්‍රිය වෙන්නත් හේතු වෙලා තියෙන්නේ. එතකොට මම තව කාරණා ගොඩක් තියෙනවා අපි කතා කරමු චිත්‍රපටයේ ටෙක්නිකල් කාරණා. මොකද මම විචාරකයෙක් මම අර සාර්ථක විචාරකයෙක් නොවන නිසා මට දැනන දේවල් කියන්න ගියාම සමහරවිට මට වචන හොයාගන්න අමාරුයි. මේකේ තියෙන සහ මම සිනමා කරුවෙක් නිසා මම චිත්‍රපට හදන කෙනෙක් නිසා මට පුළුවන් මේ තව මේකේ තියෙන තාක්ෂණික කාරණා ගැන තව කතා කරන්න. Thank you. අපි ඉස්සර කතා කරන්නේ. ඇත්තම බොහොමත්ම ස්තුතියි ජගත්. ඔබේ ඒ වචන ස්වල්ප අපේ වැඩසටහන වෙනත් මානයකට ඇදගෙන ගියා. ඒ වගේම අතිශය විවාදාත්මක සංඛ්‍යාවක් අද දවසේදී අපිට දොරටු විවර කරනු ලැබුණා. මම හිතනවා මේ අවස්ථාවේදී යොමු වෙන ඊළඟ ප්‍රශ්නයක් ලෙස යොමු වෙන්න හොඳම කෙනා මෙම කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂකතුමා ලක්ෂිත ප්‍රසාද් වීරසේන මහතා. අධ්‍යක්ෂකතුමනි, පෙටුනියා ඇත්තටම කතා කරන්නේ පෙටුනියා කියන කලා නිර්මාණය ඇත්තටම කතා කරන්නේ මේ සමාජයේ පවතින අතිශය
ජගත් මහත්මයා කිව්වා වගේම අතිශය විවාදාත්මක ඒ වගේම ඇත්තටම කතා කළ යුතු මාතෘකාවක් පිළිබඳව. ඇයි ඔබට මේ වගේ නිර්මාණයක් එකපාරට කරන්න හිතුවේ? අපි දැනගන්න කැමතියි ඔබ අදහස්. ස්තුතියි මේසී. දැන් ඇත්තටම ජගා කියපු කාරණායි ඔක්කොම සලකලා බලුවාම පොඩි මට මම කතා කරන්න ඕන වගේ ප්‍රශ්නයකුත් මට නිකන් හිතුණා. මොකද දැන් ඇත්තටම අපි මේක හිතන්න ඕනද විවාදාත්මකව මට කරුණු තුනක ගැන සඳහන් කරනවා. ඒකට කතා කළ යුතු මාතෘකාවක් කියන එකයි. එතකොට අපි හිතන්න ඕන මේක අප විසින්ම ගොඩනගාගත්ත සමාජ සංස්කෘතික කාරණාවක් මේ කාරණේ. ඒ කාරණාවත් එක්ක තමයි අනිත් එක අපි තාමත් ඉන්නේ විශේෂයෙන්ම මේ වික්ටෝරියානු සදාචාරය ඇතුලේ තියෙන ඔලු ගෙඩිය. එතකොට ඒ ඔලු ගෙඩිත් එක්ක තමයි අපි මේ කාරණාව බෙදා ගන්න හදන්නේ. ඒ බෙදා ගැනීමෙත් තමයි අපි මේ ගනුදෙනු කරන්නේ. එතකොට මේ ඒ කියන කාරණාවලදී සමාජයේ බලපෑම කොහොමද? එතකොට අපි ඇයි මේ කාරණාවට උත්තර හොයන්නේ කොයි විදිහටද කියන කලා. එතකොට අපි මේ නීතියානු කරනවද නැද්ද කියන කාරණාව මම පස්සට තියෙනවා. මොකද එතෙන්දෙත් අපිට ඒකට උත්තර තියෙනවා. නමුත් මේ සමාජ බලපෑම ගත්තට පස්සේ අපිට ලිංගික ලෙඩ රෝගාරි මොනවා හරි හදනවා නම් ඒකට ඔප්ෂන් එකක් දෙන වෙනකොට අපි මේක උලුප්පල දක්වන විදිය. සහ සංස්කෘතිකම බලපාන කාරණාවකදී ඒ සංස්කෘතිකමයක බලපාන කාරණාව කොහොමද අපි ගලප ගන්න කියන කාරණා. දැන් විශේෂයෙන්ම කතා කරොත් එහෙම මහාචාර්ය නන්දසේන රත්නපාල පවා මේ ගැන මාර විදියට කතා කරලා තියෙනවා ලංකාවේ. නමුත් කියන්නේ ලෞකික තියෙන පැරණිම වෘත්තිය කියලා කියනවා. ඒ කාරණා එකතු කරගත්තට පස්සේ දැන් අර කියන කාරණාව අපි පිළිගන්න ඕනේ. අපි ආයෙත් මේක පෙන්වන්න වෙන්නේ ඒ විදිහටම තමයි. නමුත් අපි මේක හැමදාම කතා කරනවා. ඒකට විසඳුමක් තියනවාද කියන කාරණාවේදී තමයි මේ කාරණාව අපි එළියට ගන්න ඕනේ. ඇත්තටම එතකොට ගත්තාම මේක මේ මගේ පැත්තෙන් ගත්තොත් එහෙම මේක එකපාරටම වුණ වැඩක් නෙවෙයි. ඇත්තටම ගිය දෙසැම්බර් මාසෙටත් කලින් අපි තීරණය කරගත්ත වැඩක් නිසංක මේක මේ Facebook එකේ ලියපු පොඩි කතාවකින් ගත්ත කොටසක් විතරයි. ඊට පස්සේ නිසංක ඉදිරිපත් වෙලා අපි දෙන්න මට දෙනවා මේකේ ස්ක්‍රිප්ට් එක. ඒකට සාධාරණයක් කරන්න කොහොමද කියන කාරණාවයි තමයි මම මේක කරන්න බාරගන්නේ. එතකොට ඒ වගකීම ඇතුලේ මට ඒකට ට්‍රීට්මන්ට් එකක් දෙන්න සිද්ධ වෙනවා. මම ඇත්තටම මේක ඇතුලේ කරන්නේ පොඩි එක්ස්පෙරිමෙන්ටල් වැඩක් කියන එක කියන්නත් ඕන. ඒක මේ එතකොට මේකේ රූපමය සාක්ෂරතාව කොහොමද ගෙනියන්නේ කියන කාරණාවේදී මට ඇත්තටම ඒ කාරණාව රූපරාම වලට ගොඩනගා ගන්නකොට මට විශ්වාසය උදව් වෙනවා සෑහෙන්න. ඒ වගේම සුලෝචනා සහ මේ ඩයස් දෙන්නගේ සහයෝගීත්වයේ සමග ඒ ටීම් එකම උදව් වෙනවා. ඒ කාරණාවත් එක්ක අපි බලමු මං කියන්නේ මේක කොහොමද ප්ලේස් වෙන්නේ කියන එක අපි ඉස්සරහට කතා කරමු. දැන් තමයි නවතින්නේ. හරි බොහොම ස්තුතියි ඔබතුමාට. ඔබේ අවංක අදහස ඒ විදිහට අපිට එක්ක බෙදා ගන්නට. මම හිතන්නේ කෙටි චිත්‍රපටයක පිටපත ලිවීම ඔබ කිව්වා වගේ මේක මේ නිර්මාණය දිහි වෙන්නේ පිටපත ලිවීමෙන් අනතුරුව ස්ක්‍රිප්ට් එක දිහා බලාගෙන තමයි මේ නිර්මාණය හැදෙන්නේ. එතකොට කෙටි චිත්‍රපටයක පිටපත ලිවීම මම හිතන්නේ කෙටි චිත්‍රපටයක් සඳහා පිටපත ලිවීම අතිශය බැරෑරුම් අභියෝගාත්මක කටයුත්තක් වෙන්න ඕනේ. මේ පෙටුනියා චිත්‍රපටයේ සඳහා පිටපත සහ තිර රචනයෙන් සම්බන්ධ වෙච්ච නිස්සංක විහෙරදිව මහතාට මගේ ඊළඟ ප්‍රශ්නය යොමු කරන්න හිතුවේ මම මේ නිසා චිත්‍රපටයක පිටපත ලිවීම වගේම ඒ පිටපත තිරේ මත රචනා කිරීමත් ඔබට ඉතා අභියෝගාත්මක කාර්යයක් වෙන්නට ඇති. ඉතින් ඔබේ අත්දැකීම බෙදා ගන්න කැමතියි අපි මේ අවස්ථාවේදී මේ සංඛ්‍යාවේ. හරි බොහොම ස්තුතියි මේ මට මේ වැඩේට කතා කරාට. පළවෙනියෙන්ම මේ පිටපත ලියන එක ඔව් ඔය කියන එක හරි මේ ෂෝට් ෆිල්ම් එක ස්ක්‍රිප්ට් එකක් කරනවා කියන එක එහෙම ලේසි නැහැ. ඒක චැලෙන්ජ් එකක් තමයි. මොකද අපි බොහොම පුංචි වෙලාවක් ඇතුලේ අපි ලොකු කතාවක් කියනවා. ඒක එහෙම එකක් තමයි. හැබැයි මේක පිටිපස්සේ වෙන සිද්ධියක් තිබුණා ඇත්තටම. මොකද මම මේක පහුගිය පළවෙනි කර්ෆියු සීසන් එකේ දවසක මම නිකන් මට ඔළුවට ආපු අදහසක් එක්ක මම Facebook එකේ ඒ කියන්නේ ඇත්තට මේක මම අකුරු වලින් කොහෙවත් ලියලා තිබුණෙත් නෑ. නිකම් මම වැඩ කරමින් ඉන්න අතර වාරේ මගේ Facebook timeline එක open කරලා ඕක කොහොම type කරගෙන ගියපු කතාවක්. එතකොට ඒක එහෙම type කරගෙන ගිහලා මම ඒක upload කරා.
ඊට පස්සේ කොහොම හරි ඒකට නිකන් ගොඩක් අය කියවලා තිබ්බා. ඒකට කමෙන්ට්ස් ආවා. කොහොම තිබුණා. ඊට පස්සේ ඒ කතාව හැම ඉවර වුණා. ඊළඟට මේ දැන් අපි එක එක දැන් මම වැඩ කරමින් ඉන්න සිනමා එල්කේ කියන platform එකත් එක්ක නේද මේක අප්ලෝඩ් කරන්නේ ඒ channel එකේ. ඒතර මම try කරමින් හිටියා අපි සිනමාව ගැන, ඒ කියන්නේ ලංකාවේ සිනමාව ගැන සහ ලංකාවේ එන ෆිල්ම්ස් ගැන ඒ දේවල් ගැන අපි කරමින් ඉන්න වැඩ ටික ඒ channel එකේ අපි අප්ලෝඩ් කරාට ඒකේ බලන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. නිකන් හිතුවොත් අපි නිකන් 1000 to 2000 වගේ ගානක් තමයි බලන්නේ. එතකොට අපිට ඕනේ වුණා ඒක බලන්නේ හරියම ටාගට් ඔඩියන්ස් එක. හරියටම කිව්වොත් ඒ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න එහෙම පිරිසක්. හැබැයි එතනින් එහාට ජෙනරල් ඔඩියන්ස් එකට අපි මේ කරන වැඩ ටික කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් ගෙනියන්නේ කියලා. එතකොට ඒකට අපි මොකක් හරි එන ෆිල්ම් එකක් ගැන කරව ඉන්ටර්විව් එකක් විතරක් නැත්නම් ඒ වගේ මොන හරි විතරක් කරලා හරියන්නේ නැහැ කියන අදහසේ ඉඳලා ඊට පස්සේ අපි තීරණය කරා නෑ වෙන මොන හරි වෙන අයිඩියා එකකුත් try කරලා මේ channel එකේ තියෙන්න ඕනි කියලා. එතකොට එක විදිහකට මම මේ ඇත්තටම මේ වැඩේ දැන් අපි මේක පටන් ගත්තා. ඒ අදහසින් පටන් ගත්තේ පොඩි එක්කෝ ඇඩ්වර්ටේන කියන concept එක try කරමු කියන එක. එහෙම නැත්නම් අපි ඒ නමත් පාවිච්චි නොකර short film කියන නමත් පාවිච්චි නොකර අපි නිකන් පොඩි dramatic videos වගේ නමක් පාවිච්චි කරලා අපි මොන හරි ටිකක් කරමු කියන අදහස. ඒතර ඒ අදහසත් එක්ක එහෙම හිතමින් ඉන්න අතර වාරේ මට එකපාරට මතක් හිතුණා නෑ මම දැන් මේ ලියපු එකක් තියෙනවා මේකට හොඳ කමෙන්ට්ස් උත් තිබුණා මම මේක Facebook එකේ ලියපු වෙලාවේ. එතකොට මේක පළවෙනිට try කරනවා කියලා වැඩේ. මේක වීඩියෝ මේක විෂුවල් මීඩියම් එකකින් කරන්න try කරනවා කියලා. එතකොට මේක ෂෝට් ෆිල්ම් එකක් විදිහට කරනවා කියන අදහසක් තිබුණෙත් නැහැ අතට. ඊට පස්සේ මේ කතාව මේක විෂුවල් මීඩියම් එකට ගේන්නේ කොහොමද කියන එක හිතලා ඊට පස්සේ මම ඒකට ස්ක්‍රිප්ට් එක ලියුවා මුලින්ම. ඊළඟට ඒතකොට ඒ process එක තිබුණේ වෙන වැඩක්. ඒ කියන්නේ එහෙම කරලා ඊට පස්සේ ඒකට අපි දැන් අපි ආයතනයක වැඩ කරමින් ඉන්න නිසා ඒතර අපිට ඒකේ මාකටිං අයට දීලා මේකට ස්පොන්සර්ස්ලා හොයන්න පුළුවන් ද බලලා අන්න එහෙම ප්ලෑන් එක තමයි හිටියේ. නමුත් ඒ වැඩේ අන්තිමට හරි ගියේ නැහැ. කොහොම හරි අපි ඊට පස්සේ දැන් මේකේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් විදියට සම්බන්ධ වෙන්නේ මේ අජන්තා අපේ යාළුවෙක් අජන්තා. අතන අජන්තායි අපි ලක්ෂිතත් තිරපු මීටින්ග්ස් වලදී අපි පළවෙනි මීටින්ග්ස් වලදී අපි කතා වුණා දැන් මේක කොහොමද ඉස්සරහට මේක ඩෙවලොප් කරන්නේ කොහොමද කියන එක ගැන. එතකොට ඒ සාකච්ඡාවේදී අජන්තගේ පාඩම අදහසක් කිව්වා නෑ අපි මේක ෂෝට් ෆිල්ම් එකක් විදිහටම ඩෙවලොප් කරමු. අයි එහෙම කරමු කියලා. ඊට පස්සේ මං කිව්වා රයිට් එහෙනම් ඔයාත් එකතු වෙන්න මේ ස්ක්‍රීන් ප්ලේ එක වැඩි ටික. දැන් මොකද ඒ වෙනකොට ස්ක්‍රිප්ට් එක මම ඉවර කරලා තිබුණේ. මොකද ඒ මම ලියපු කතාව ඇතුළේ ඒ කියන්නේ මම Facebook එකට නිකම්ම ලියපු කතාව ඇතුළේ ඒකෙත් සමහර ඒ කියන්නේ මේක විෂුවලි කොහොමද මේක පේන්නේ කියන එක මම ලියලා තිබ්බා. ඒ කියන්නේ සමහරලාට දොරෙන් ඇතුළට එනවා ඊට පස්සේ එතනින් කාමරේට ඒ කියන්නේ සමහර වෙලාවට මේ විෂුවලි අපිට පේන ෂොට්ස්ම වගේම වගේ ඒ වචන වලිනුත් මම ලියලා තිබුණා ඒකේ. ඒතර මේක ෂෝට් ෆිල්ම් එකක් කියන විදිහට ඩෙවලොප් කරලා ස්ක්‍රීන් ප්ලේ එක හදන්නේ කොහොමද කියන එක අපි කතා වුණා. ඊට පස්සේ තමයි ඒකට අජන්තා එකතු වෙන්නේ ස්ක්‍රීන් ප්ලේ එකට මගෙත් එක්ක. ඊට පස්සේ අපි එතකොට ඊට පස්සේ මේ කැරක්ටර් එක ගැන අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. අපි මේ මල්කි කියන කැරක්ටර් එක මල්කි කියන නම තමයි දාලා තිබුණේ ඒකට. ඒතර මල්කි කියන කැරක්ටර් එක සහ ධනුක කියන කැරක්ටර් එක මේ දෙන්නගේ චරිත ලක්ෂණ මොනවද? ඒගොල්ලෝ හැසිරෙන්නේ කොහොමද? ඒගොල්ලෝගේ සෝෂල් ලෙවල්ස් මොනවද? ඔහොම ඒගොල්ලෝ ඒ මොනවද කරමින් ඉන්නේ? ඔහොම අපි ඒ චරිත ගැන වෙන වෙනම අපි කතා කරා. චරිත දෙක ගැන. ඊට පස්සේ මේ චරිත දෙකේ චරිත ලක්ෂණ කොහොමද අපි මේ වීඩියෝ එක ඇතුලේ මේ විෂුවල් මීඩියම් එකට ගේන්නේ කියන එක අපි කතා කරලා තමයි මේ ස්ක්‍රිප්ට් එක ෆයිනල් ස්ක්‍රිප්ට් එක අපි මේ විෂුවල් මීඩියම් එකකින් අපි ෂෝට් ෆිල්ම් එකක් විදිහට කරපු ස්ක්‍රිප්ට් එක නිර්මාණය වෙන්නේ. ඉතින් ඒකෙදි අර කියපු චැලෙන්ජ් එක ඇත්තටම අපි චැලෙන්ජ් එකක් තමයි තිබුණේ. නමුත් අපි ඒක ඒ කියන්නේ පළවෙනි ස්ක්‍රිප්ට් එක ලියලා දැන් උදාහරණයක් ගත්තොත් මේකට මුලින්ම එකතු වුණේ මේ අපේ නළුව ධනුෂ්ක ඩයස්. ඒතර ධනුෂ්කට මම හිතන්නේ ස්ක්‍රිප්ට් තුනක් විතර හම්බුණා. ඒ කියන්නේ පළවෙනි කතාව හම්බුණා. ඊට පස්සේ ඊට පස්සේ ලියපු ස්ක්‍රිප්ට් එක හම්බ වෙනවා. ඊට පස්සේ ආයෙ ස්ක්‍රීන් ප්ලේ එක හම්බ වෙනවා. එහෙම ස්ටෙප් කීපයක් ගිහිලා තමයි මේ ෆයිනල් ස්ක්‍රිප්ට් එක අපි කම්ප්ලීට් කරගත්තේ. එතකොට ඒක ඇතුලේ අපි අජන්තා සහ මම අපි ගොඩක් සාකච්ඡා කරලා කතා කරලා මේ කැරක්ටර්ස් ගැන කතා කරලා එහෙම තමයි අවසානයේදී මේ ස්ක්‍රිප්ට් එක විදිහට ඩෙවලොප් කරේ. ඔව් බොහොම ස්තුතියි අපේ අධ්‍යක්ෂකව අපිට සම්පූර්ණ බෙදා ගත්තාට මේ ඊළඟට මම යොමු වෙන්න කැමති මේ චිත්‍රපටයේ ප්‍රධානතම භූමිකාවට පණ දුන්න අපේ සුලෝචනා වීරසිංහ මහත්මිය වෙත ඔබයි ඒ කාන්තාවගේ චරිතයට පණ දුන්නේ.
ඒ චරිතය කොහොමද ඔබට ඔබේ ජීවිතයට දැනුනේ? කොහොමද ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණ ප්‍රතිචාර? පෙටුනියා ගැන ඔබේ අත්දැකීමත් අපි බෙදා ගන්න මේ වෙලාව සූදානම් කරගෙන තියෙනවා. සුලෝගේ මයික් එක ඔෆ් මම හිතන්නේ. හරිද? සුලෝචනා මම හිතන්නේ මියුට් කරලා තිබුණේ. හරිනේ. ඇහෙනවද? එහෙනම් සුලෝ හරි. ඇහෙනවනේ. ඉතින් මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට මාව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්. ඇත්තටම මේ මට මුලින්ම මේ වැඩේ කොහොමද මට එන්නේ කියන එක ගැන මම මුලින්ම කිව්වොත් හොඳයි කියලා හිතනවා. අපේ අධ්‍යක්ෂකතුමන්ව මම ගොඩක් කලින් ඉඳන් දන්නවා. මේ ඇත්තටම මුලින්ම මට මේ සුලෝචනා මේ පොඩි බාධා කිරීමක් කරන්න. ඔයාගේ මේ පොඩක් තව ටිකක් හඬ වැඩි කරලා කතා කරන්න කියලා ඉල්ලනවා. මේ ඇහෙනව මදි. හැබැයි මම උපරිම වැඩි කරලා තියෙන්නේ ෆෝන් එකේ නම් හැබැයි උපරිම වැඩි කරලා තියෙන්නේ. ඇහෙනවද? ඔව් දැන් හරි. ඇහෙනවනේ? මම ටිකක් හයියෙන් කතා කරන්නම් එහෙමනම්. ඉතින් මුලින්ම මේ මට ලක්ෂිත වැඩේට කතා කරන්නේ මොකද ලක්ෂිත මං කලින් අඳුරනවා ටිකක් කාලෙක ඉඳන් අවුරුදු කීපයක ඉඳන් මම හිතන්නේ අවුරුදු 8ක 10ක වගේ ඉඳන් මොකද ඌ කලින් කරපු උන්ගේ කෙටි චිත්‍රපටවලට උන්ගේ මිතුරන්ගෙන් මම සම්බන්ධ වෙලා තියෙනවා. එහෙම ඉතින් මුලින්ම මට ලක්ෂිත වැඩේට කතා කරනවා. ඒ වෙද්දි මම නිසංකවත් වෙනමම දන්නවා. ඇත්තටම නිසංකගේ ප්‍රෝග්‍රෑම්ස් කීපයකටත් මම සම්බන්ධ වුණා. ඊට පස්සේ මට මුලින්ම මේ අර නිසංක ලියපු Facebook එකට දීපු කතාවේ link එක මට නිසංක දානවා. මුලින්ම ඇත්තට මමත් කියවන්නේ ඒක තමයි. ඊට පස්සේ තමයි අර කිව්වා වගේ හැදිච්ච පිටපත් දෙකක් විතර මගේ අතටත් ආවා. ඊට පස්සේ අපි රිහර්සල්ස් කරලා එහෙම තමයි වැඩේ පටන් ගන්නෙ. ඉතින් අර ලංකා කිව්වා වගේ මම මේ වැඩේට කැමති වෙන්නේ ගොඩක් වෙලාවට මෙවැනි තේමාවන් එක්ක හැදෙන නිර්මාණ ඇතුලේ එන කාන්තා චරිතය ගොඩක් අර ලංකා කීප විදිහට එකම විදිහකට තමයි නිර්මාණවල මතු කරලා තියෙන්නේ. නමුත් මේක ඇතුලේ මේ කාන්තාවගේ චරිතය ඊටමත් වෙනත් විදිහකින් වෙනත් මානයකින් තමයි පිටපත් රචකයා වැඩේට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මට මුලදී නම් කියවද්දිම මම මේ චරිතයත් එක්ක බැඳෙන්නේ ඒකත් එක්ක විශේෂයෙන් මේ ඇත්තටම මේ චරිතය කරද්දී මේ මම ඇයගේ මම හිතනවා මං කනෙක්ට් වුණා. ඒ කැරක්ටර් එක අපි මෙතෙන්ද මෙයාගේ කෙටි කතා ලියන මාල්කි කියලා තමයි. නමුත් අපේ ෂෝට් ෆිල්ම් එක ඇතුලේ නමක් ගැන කතා වෙන්නේ නැහැ. නමුත් මුලින් ඉඳලම මේක කියවද්දි සහ මේ වෙනුවෙන් ලියලා තියෙන අයගේ චරිතෙට ලියලා තියෙන දෙබස් ඇතුලේ මම හිතනවා අයගේ චරිත ලක්ෂණ තවත් තීව්‍ර වෙනවා. ඒ ලියලා තිබුණ දෙබස් එක්ක අර මම කැමති වෙන්නේ අර open minded free thinking පිරිමි ගැන අයට තියෙන අවබෝධය සහ ඍජුව ඔවුන්ව ප්‍රශ්න කරන්න අයට තිබුණ කොන්දට මම ඉතා කැමති ඒ චරිතය ඇතුලේ. මම හිතනවා ඒකත් එක්ක තමයි මම මේ ගොඩක්ම බැඳෙන්නේ. ඒ චරිතය ඇතුලේ අයට තමන් කරන්නේ මොකක්ද කියන්නේ මොකක්ද කියලා එක ගැන අයට පැහැදිලි අවබෝධයක් සහ අදහසක් තියෙනවා. ඒ වෙනුවෙන් තව කෙනෙක්ව ප්‍රශ්න කරන්න පවා ඇයට පුළුවන්. ඒ කියන්නේ ඇයට කිසි ප්‍රශ්නයක් නැහැ. ඇය දන්නවා තමන් මොකද්ද කරන්නේ කියලා. අර ලංකා කිව්වා වගේ ඇය දන්නවා තමන් කරන්නේ රස්සාවක් කියන එක. ඇය ඉතාමත්ම සාධාරණයක් ඉෂ්ට කරනවා ඇයගේ රැකියාවට ඒ ගෙවීමට. මොකද එක තැනක ඇයත් සමග ඉන්න පිරිමියා කියනවා මේ වා සෙක්සුවල්දි සුපර්බ් කියලා. ඒ කියන්නේ තමන්ගේ ගැනුම් කරුවාට ඉතාමත් හොඳ සේවයක් ඇය සපයනවා. ඉතින් ඇගේ වෘත්තිය සම්බන්ධයෙන් ඇයට තියෙන අර කෝ වගේ අභිමානයක් සහ අය
ඉතාමත් අවබෝධයෙන් තමන් කරන දේ සහ විශේෂයෙන් මට දැනෙච්ච දෙයක් තමයි මේ ගොඩක් පිරිමිත් සමග මේ වෙද්දී ඇගේ වෘත්තිය ඇතුලේ පිරිමි මුණ ගැහිලා තියෙනවා. ඉතින් මට දැනෙච්ච කාරණයක් මේ ඇගේ චරිතය ඇතුලේ කියන්නේ තමන් හරි හැටි නොකියවාගත්ත පිරිමින්ව ඇය ඉතාමත් ගැඹුරින් කියවගෙන තියෙනවා. ඉතින් මං හිතනවා ඇයගේ ජීවිත අවබෝධය අයත් එක්ක නිදාගත්ත පිරිමින්ගේ ප්‍රමාණයට වඩා විශාලයි කියලා. ඒක හින්දා තමයි ඇයට අවසානයේ කියන්න පුළුවන් වෙන්නේ ආය ඕන වුණොත් කෝල් කරන්න. මොකද මේක මගේ රස්සාව මම කසාද බඳින්න පිරිමි හොයන්නේ නැහැ කියලා. ඉතින් මං හිතනවා ඒක තමයි ඇයගේ අවබෝධය. ඉතින් මෙවැනි දේවල් ටිකක් තමයි මට දැනුනේ වැඩේ කරද්දි සහ අයත් එක්ක මම බැඳුනේ. ඉතින් අර කිව්වා වගේ ගොඩාක් ප්‍රතිචාර මේ චිත්‍රපටියට ලැබුණා. මම හිතන්නේ ලක්ෂ 7 අද වෙද්දි මම හිතන්නේ ලක්ෂ 7 පන්නලා බලලා තියෙනවා. ඉතින් ඔබට මේක වෙනස්ම අත්දැකීමක් වෙන්නේ නැති නේද? මේක වෙනස්ම අත්දැකීමක් වෙන්නේ නැති. කලින් කරපු චරිතත් එක්ක ඔව් මෙහෙමයි මම ඇත්තටම මම ඉතා විශාල ප්‍රමාණයක කෙටි චිත්‍රපටවල මම රඟපාලා තියෙනවා. ඉතාමත් විශාල ප්‍රමාණයක. හැබැයි මම හිතන්නේ ඒව ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට යන්න අවකාශය තිබුණේ නැහැ. ඒ කියන්නේ කොහේ හරි තැනක ඒක ස්ක්‍රීන් කරපුවාම එතන බලන 100 200 300 හෝ තව හොයාගෙන කෙනෙක් බලනවා නම් ඩිරෙක්ට් එකෙන් ඉල්ලගෙන DVD එකක් ඉල්ලගෙන එහෙම බලන ක්‍රමවේදයක් සහ එහෙම විදිහක් තමයි මෙතෙක් තිබුණේ. නමුත් මම හිතනවා මේ කොවිඩ් කාලෙත් එක්ක මේ දැන් අවුරුදු 1කමාරක් විතර අපි මේ මෙහෙම ඉන්න එක ඇතුලේ මම හිතනවා මේ සෝෂල් මීඩියා මේ ප්ලැට්ෆෝම් එක ගොඩක් හොඳ වෙනවා මේවැනි කියන්නේ සිනමාව දැක්තරම ෆිල්ම් හෝල්ස් වැහිලා තියෙන්නේ අපි කරන්න හිටපු ෂූටින් කරන්න හිටපු චිත්‍රපටි ඔක්කොම නැවතිලා තියෙන්නේ. ඉතින් එහෙම වෙලාවක විශේෂයෙන් වේදිකාව අපිට මග ඇරිලා තියෙන අපි රිහර්සල්ස් කරලා ස්ටේජ් කරන්න ඔන්න මෙන්න තිබුණු නාට්‍ය කරගන්න බැරි වෙලා තියෙනවා. චිත්‍රපටි කරගන්න බැරි වෙලා තියෙනවා. එහෙම මොහොතක සිනමාවට ගොඩක්ම කැමති කෙනෙක් විදිහට මම ඇත්තටම සිනමාවත් එක්ක තමයි මම ගොඩක්ම මම හිතන්නේ ආත්මීය මම බැඳෙන තැන. ඉතින් කෙටි චිත්‍රපටයක් ඇතුලේ ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් වීම ගැන මට මේම වෙලාවේ ඇත්තටම සතුටක් තියෙනවා. එහෙම තමයි මට චිත්‍රපටය ගැන දැනෙන්නේ. බොහොමත්ම ස්තුතියි සුලෝචනා කියවගේ ඒ අදහස් දැක්වීමට. ඊළඟට අපේ වැඩසටහනේ අපි ඉඩහසර වෙන් කරන්නට සූදානම් වෙන්නේ ප්‍රේක්ෂක ඔබට. මෙතෙක් වෙලා Zoom තාක්ෂණය ඔස්සේ ඒ වගේම FB live කරහා සම්බන්ධ වෙමින් ඉන්න තරුණ නවරැල්ලත් එක්ක අපිත් සමග සම්බන්ධ වෙමින් සිටින ප්‍රේක්ෂක ඔබගෙන් තමයි ඔබට තමයි මේ අවස්ථාව සූදානම් කරලා තියෙන්නේ. පෙටුනියා ගැන අහන්නට ඔබට ප්‍රශ්න ඇති. එසේනම් මේ අවස්ථාව ලබා ගන්න ඔබට තිබෙන ප්‍රශ්න ගැටලු අපේ ආදරණීය කලාකරුවන්ට මේ විද්වත් මණ්ඩලයට යොමු කරන්න. ඒ වගේම කියන්න කැමති කාල වේලාවත් සමග අපිට පොරවදින්නට සිද්ධ වෙන නිසා ඔබගේ ප්‍රශ්න ඉතා කෙටියෙන් ඒ වගේම ඍජුව අසන්නට කියලා අපි ඉල්ලීමක් කරනවා. එසේනම් මේ ඔබේ අවස්ථාව. හලෝ හලෝ ඔබ දහනවා. ඔව් මම කතා කරන්නේ මේ ගුරුවරයෙක්. එතකොට මම මේ ලංකාවේ චිත්‍රපටි කලාව පිළිබඳව ඇත්තෙන්ම ආසාවෙන් බලාගෙන ඉන්න කෙනෙක්. නමුත් ලංකාවේ දැන් මෙතන මේ කෙටි චිත්‍රපටි පැත්තට කතා කරන්න මම කැමතියි. ඒ ඔක්කොම චිත්‍රපටි සම්පූර්ණයෙන්ම ගත්තොත් එහෙම 70 දශකයේ චිත්‍රපටි කලාවෙන් පස්සේ හොඳ චිත්‍රපටි ලංකාවේ බිහි වෙන්නේම නැති මට්ටමයි තියෙන්නේ. ඉඳලා හිටලා එකක් දෙකක් බිහි වෙනවා. නමුත් චිත්‍රපටි කලාව පිළිබඳව අපේ හරි කනගාටුවක් තියෙනවා. ඒ නිසා එකක් ඔබලා මේ කරන වැඩේ මේ චිත්‍රපටි කලාව දියුණු කරන්න මේ කරන වැඩේ ඉතා හොඳයි. මම අගය කරනවා. අනිත් එක තමයි අපි දැන් සරලව කියුත් දැන් සරච්චන්ද මහත්තයාගෙන් ඇහුවොත් එහෙම සිංහබාහු නාට්‍යයට පස්සේ නැවත නාට්‍යයක් කළේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ හේතුව ඒතරම් මේක සාර්ථකයි කියන්නේ. ඒ වගේ 70 දශකයේ චිත්‍රපටි කලාව ඉතා දියුණු මට්ටමක ලංකාවේ පැවතුණා.
ඒ චිත්‍රපටි කලාව නමුත් එතනින් පස්සේ බිහි වෙන්නේ අත ඉතා අහම් කලාතුරකින් තමයි හොඳ චිත්‍රපටි. ඒ නිසා ලංකාවේ චිත්‍රපටි කලාව දියුණු කිරීම පිළිබඳව සියලු දෙනාම හොඳ කතිකාවකට આવොත් හොඳයි. එක දෙවෙනි එක තමයි අපිට ලංකාවේ දැන් ගීත සාහිත්‍යයක් තියෙනවා, ගීත කලාවක් තියෙනවා. හැබැයි මේ විචාර කලාව දියුණු වෙලා නැහැ. ඊළඟට චිත්‍රපටි කලාවත් දියුණු කරගන්න නම් හොඳ විචාර කලාවක් අපි ඇති කරගන්න ඕනේ. හොඳ චිත්‍රපටියක් කියලා කියන්නේ කොහොමද? මේක තෝරාගන්නේ කොහොමද? පුවත්පත්වල යම් විවේචන යනවා. හැබැයි බොහෝ ප්‍රේක්ෂකයෝ මේක කියවන්නේ නැහැ. ඒ නිසා දැන් තාක්ෂණයේ දියුණු වෙලා තියෙන නිසා මේ වාගේ වැඩසටහන් කරලා මේ වැඩසටහන් තුළින් විචාර කලාව දියුණු කරමු. චිත්‍රපටි කලාව දියුණු කරන්න නම් විචාර කලාව දියුණු කරන්න ඕනේ. ඒ තමයි මගේ අතේ. අනිත් එක තමයි ඔබලාට සියලු හොඳ වගකීමක් තියෙනවා. තරුණ කලාකරුවන් වශයෙන් හොඳ චිත්‍රපටි ලංකාවේ බිහි කරන්න. අනේ නිසා ඒකට ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමි. මගේ අදහස් දැක්වීම අවසන් කරලා බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මහත්මයාණන් ඔබේ ඒ වටිනා අදහස් වලට. තවත් ඔබට ප්‍රශ්න ගැටලු තිබෙනවා නම් මේ අවස්ථාව යොදා ගන්න. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. මම නදීෂා කතා කරන්නේ. මම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ඇත්තටම මට හරි සතුටුයි මේ මාතෘකාව මේ වගේ චිත්‍රපටයක් ඔස්සේ කාලීන වශයෙන් සාකච්ඡාවට ගන්න ලැබිච්ච එක. මොකද අපි දකිනවා සමාජය ගත්තට පස්සේ අපේ සමාජයේ ඉන්නවා අපි යාචකය කියනවා ඒක සමාජයේ නිර්මාණයක්. අපි දකින කාන්ත අපි මේ කතා කරන පෙටුනියා චිත්‍රපටය හරහා කතා කරන චරිතය අපේ සමාජයේම එක්තරා නිමැවුමක්. ඉතින් හරි සතුටුයි මේ වගේ මාතෘකාවක් අරගෙන මේ වගේ සමාජ කතිකාවතක් ඔස්සේ මේ චිත්‍රපටයට පාදක වෙච්ච එක ගැන. මොකද මේ මියසි අපි මේ සමහර වෙලාවට මේ ඔබට සහ මම තරුණ විය නියෝජනය කරන කාණ්ඩයේ පිරිසක් නිසා අපි මේ අපේ යාළුවෙක් මේ වගේ වෘත්තියක නියැලිලා ඉන්නවා දැක්කොත් සමහර විට ඔබට හෝ මට එකපාරට කියන්නට පුළුවන් නම් ඇය මගේ ඉහෙලියක් කියලා. සමහර විට ඔබ සහ මම මේ විෂයෙහි පරිණතයි. නමුත් කියන්නට කනගාටුයි අපි ගොඩක් වෙලාවට අපේ තාරුණ නියෝජනය කරන පිරිස් මේක දකින්න වෙන විදියට අපේ ඉහෙලියක් මේ වගේ තැනක හිටියොත් කතා කරන්න කැමති වෙන්නේ නැහැ. ඇය මගේ ඉහෙලියක් කියන තැනට කතා කරන්න. ඉතින් හරි සතුටුයි. බොහොම ස්තුතියි ඔබතුමා මේ වගේ චිත්‍රපටයකට මෙවැනි අනුභූතියක් යොදාගෙන මෙවැනි වස්තු විෂයක් යොදාගෙන තාරුණ්‍ය වෙනුවෙන් කතා කරන්න ලැබිච්ච එකට මම ගෞරවයෙන් ඔබ සියලු දෙනාටම ස්තුති කරනවා. ඒ වගේම සුලෝචනා වීරසිංහ ඔබතුමියට ගොඩක් ස්තුති. අද මෙවැනි චරිතවලට පණ පොවන රටේ තාරුණ්‍ය අඩුයි. එවැනි කාලයක ඔබතුමිය ගත් උත්සාහය සහ මම හිතනවා ඔබතුමිය ගොඩක් සාර්ථකයි මේ චරිතය හරහා. බොහොම ස්තුතියි මට අවස්ථාවක් දුන්නට. බොහොම ස්තුතියි ඔබේ අය අදහස් දැක්වීමට. අදහස් ඔබට බොහොමයක් ඇති අපිත් සමග බෙදා ගන්නට. ඒ වගේම ඔබට මේ පෙටුනියා කිරි චිත්‍රපටය පිළිබඳව ප්‍රශ්න ගැටලු තිබෙනවා නම් මේ වේදිකාව මතට ඉදිරිපත් කරන්න. ඔබට ඒවට උපරිම සාධාරණයක් කරන්නට අපේ විද්වත් මණ්ඩලය නිතරම බැඳී සිටිනවා. ඒ නිසා මේ අවස්ථාව යොදා ගන්න. ඉතාමත්ම කෙටියෙන් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. විදර්ශන රේස් හෑන්ඩ් ඔව් මම කෙටි අදහසක් හොයගා නෑ මට මේ ඊටම කෙටියෙන් අදහසක් කියන්න තියෙන්නේ. ඊටම කෙටියෙන් මේ මම ඇත්තට මම මේක දැක්කේ මේ මම අද තමයි චිත්‍රපටිය බැලුවේ. ඊට පස්සේ මම හිතන්නේ මම මේ සංවාදෙත් මුල් හරි හිටියේ නෑ. මම දැන් පොඩ්ඩකට කලින් සම්බන්ධ වුණේ. මම හිතන්නේ පළවෙනි කාරණය මේ චිත්‍රපටිය ලංකාවේ කෙටි චිත්‍රපටි සහ ලංකාවේ කෙටි චිත්‍රපටි පිළිබඳ තියෙන සංකල්පීය රාමුව මම හිතන්නේ විශාල වශයෙන් ජය අරගෙන තියෙනවා කියලා. ඒ කියන්නේ මම සෑහෙන යම් ප්‍රමාණයකට මම ඉතින් ලංකාවේ අලුත් પરම්පරාව කියලා කියන්නේ අලුතින් හැදෙන කෙටි චිත්‍රපටි මම නරඹනවා. ඊටාම කලාතුරකින් ඇති වෙන නිර්මාණ කිහිපයක් ඇරෙන්න මම දකින ප්‍රශ්නයක් තමයි ලංකාවේ එක්තරා විදිහක දෘෂ්ටිවාදී සීමාවක් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි විදිහේ තේමාවක් ගොඩනැගීම ඇතුලේ. රයිට් ඒක සිනමාව ඇතුලේ මම හුඟක් දකින දෙයක්. මම හිතනවා අන්නේ අභියෝගය මේ චිත්‍රපටිය සහ මේ නිර්මාණකරුවන් මේ ජයගෙන තියෙනවා කියලා. ඒකට හේතුව තමයි දැන් මේකේ මේ චරිතය මේ නිර්මාණය කළා තියෙන මේ චරිතය මම හිතන්නේ කවුරු හරි කිව්වා අර වික්ටෝරියානු සදාචාරවාදී කියන ඊටත් එහා ගිහිල්ලා මම හිතන්නේ යම් කිසි විදියකට මේ ලංකාවේ ලිංගික
නැත්නම් ලිංගික කර්මාන්තයේ නියැලෙන අය සානිකුත් පැත්තෙන් ඒ කියන්නේ විවිධ අර ආන්තික වෙච්ච කලාපවල වැඩ කරන අය ගැන තියෙන ඒ අයිඩියොලොජි එකේ තියෙන හරිම මේ අනුකම්පා සහගත දැක්ම. හරිම මානුෂීය අනුකම්පා සහගත නිකන් ඒ කියන්නේ යම් කිසි විදිය සමාජයෙන් පිටමන් කරපු මම උදාහරණයක් ගත්තොත් එහම අර රම්බණ්ඩාසෙන් වල ලියපු සින්දුවේ පවා මම හිතනවා ඒ ප්‍රශ්නය තියෙනවා ඊටම බරපතල විදියට. රයිට් මම හිතනවා මේ චිත්‍රපටයක ජය අරගෙන තියෙනවා මොකද මේකේ සුලෝචනාගේ චරිතය මම හිතනවා මේ ලංකාවේ ඉන්න මම දකින පරම්පරාවේ ඉන්න විශිෂ්ට රංගනවේදිනියක් සහ ඇයට අවශ්‍ය කරන මේ අවස්ථා ලංකාවේ කර්මාන්තයේ තියෙන අර්බුද නිසාම ලැබිලා නැහැ. ඉතින් ඒ සුළු කාලය තුල විශිෂ්ට කටයුත්තක් කරනවා. එක පැත්තක ඇයගේ තියෙන මම හිතනවා ඇයගේ ශරීරයේ තියෙන අර මන් දකින එකක් තමයි ටිකක් අර ලාකීය අර සිංහල බෞද්ධ යම් කිසි විදිහේ කාන්තාවගේ තියෙන අර මේ හදලා තියෙන මේ මනෝ රූපය ඉක්මවා යන විදිහේ යම් කිසි විදිහේ මේ අපිට කියන්න පුළුවන් වෙන ආකාරයක නිකන් ෆැලික හරි මනෝ විශ්ලේෂණ වචනෙන් කිව්වොත් ෆැලික රූපයක් ඇයට තියෙන්නේ. රයිට් ඒ කියන්නේ ෆැලික කියලා කියන්නේ යම් කිසි විදිහේ ආධිපත්‍යධාරී ස්ත්‍රී රූපයක් සහ ස්ත්‍රී හඬක්. එතකොට මම හිතන්නේ ඒක පාවිච්චි කළා මේ චිත්‍රපට ඉවර වෙන මොහොත පවා මම හිතන්නේ අපිට ඒ කියන්නේ නැත්නම් අපි ගත්තොත් ඒ හිරිමියාගේ ගේස් එක මේල් ගේස් එක මම හිතනවා අභියෝගයට ලක් කරනවා මේ පැත්තෙනුත් මම හිතනවා චිත්‍රපටිය අපිට පෙන්නනවා ඔව් එහෙම කළා තමයි මේක අපේ බිස්නස් එක මේක මගේ සතුට රයිට් ඒ කියන්නේ ලිංගික කර්මාන්තය සහ ලිංගික සම්භෝගය නැත්නම් අපි ඔය නැත්නම් ගණිකා වෘත්තිය කියලා මේ පරිභවාර්ථයෙන් හඳුන්වන දේ එහෙම නෙමෙයි මේක කර්මාන්තයක් මේක මේ අද ඉන්නේ අපි අලුත් යුගයක මේ අපි ඉන්නේ මේ අලුත් යුගය තුල මේක යම්කිසි විදිය විචිත්‍ර දෙයක් නැත්නම් ජීවිතයේ සනකිලියක් හිඳින දෙයක් මේක කියන්නේ පිරිමියාගේ අර මේල් ගේස් එක අභිභවා ගිහිල්ලා ස්ත්‍රියගේ නිදහස පිළිබඳ යම්කිසි විදියේ නිකන් උත්ප්‍රාසජනක ප්‍රහර්ෂයක් මම හිතනවා චිත්‍රපටිය අවසානයේ ගෙනත් දෙනවා කියලා. ඒ අත්දැකීමේ තේමාව මට ටිකක් මම කැඩි චිත්‍රපටිවල දැක්කේ නැති දෙයක් කියලා කියන්න කැමතියි. බොහොම ස්තුතියි ඔබේ ඒ අදහස් දැක්වීම සම්බන්ධයෙන්. දෙහිවින්ම මට අදහස් බොහොමත්ම ස්තුතියි. ඔබේ ප්‍රශ්න තිබෙනවා නම් තවත් අවස්ථාවක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපිට මේ මෙතන මේ රේස් හෑන්ඩ් වෙන එක ඉන්නවත් දෙන්නෙක් විතර කිව් එකේ. හරි අපි අවස්ථාව දෙමු. කතා කරන්න පුළුවන්ද? මම උසස් පෙළ අධ්‍යාපන හදාරන ශිෂ්‍යෙක් කලාංශයෙන්. මට පොඩි ඉල්ලීමක් කරන්නයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ඉස්කෝලේ වුණත් ඉගෙන ගද්දි දැන් අර කලින් කිව්වා වගේ විවෘතාර්ථකයෙන් පස්සේ සිනමා කලාව කියන එක එක තැනකට කොටු වෙලා තියෙනවා කියන එක පොඩි කියන්නේ මගේ පැත්තෙන් බලද්දී පොඩි එක බොරුවක් වගේ එකක්. ඒ කියන්නේ දැන් ඕන් තරම් කලා නිර්මාණ කරන කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ට ප්ලැට්ෆෝම් එකක් නැහැ. දැන් හුඟා YouTube එකෙන් ගත්තොත් එක ට්‍රෙන්ඩ් එකක් ඒක. එක රාමුවකට ඒගොල්ලෝ වෙනම ට්‍රෙන්ඩ් එකක් ඒගොල්ලෝ කරන්නේ ඒකට කොටු වෙලා රැල්ලට යන කට්ටියක් ඉන්නවා. ඒත් එක්කම වෙනස් දේවල් කරන වෙනම සෙට් එකක් ඉන්නවා. දැන් එහෙම කිව්වොත් දැන් අපි බැලුවොත් දැන් චිත්‍රපටි වලට views එහෙම එනවා හොඳට. දැන් ඇත්තමයි සතුටුයි ඔය මේ ඩ්‍රාමා එක ගැන මම කෝල් එක කට් මේ මැදදී බැලුවේ මේ මමත් try කරලා තියෙනවා ෂෝට් ෆිල්ම් දාන්න මම ස්ක්‍රිප්ට් ලියලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට ලොකු කොස්ට් එකක් දාලා ලොකු වියදමක් දරලා කරන්න කියන්නේ අපිට අර අත දෙන්න කියලා තමයි ඉල්ලන්නේ තියෙන්නේ. ඇත්තටම කිව්වොත් දැන් කොහොම කරත් අපි කරන නිර්මාණයක් හරිද වැරදිද කියලා මේව කරන්න දැන් ඉස්කෝලේ වුණත් අපි කරන්නේ ඩ්‍රාමා කරොත් අපි එක තැනකට කොටු වෙනවා. අපි එතනින් එළියට ආවට පස්සේ අපිට කරන්න තියෙන දැන් වේදිකාව ගත්තොත් වේදිකාව තියෙන අද මාරම පල්ලෙහා තැනක. දැන් අපි ඒකට කොහොමද මේව කරන්නේ දැන් අපිට මට කියන්න තියෙන දැන් මට එච්චර ගලප ගන්න බැහැ වචන. මට කියන්න තියෙන්නේ අපි වගේ නිර්මාණකරුවන්ට අත දෙන්න පුළුවන් තැනක් හදලා දෙන්න කියන එක තමයි. thank you අවස්ථාව ලබා දුන්නට. බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට. සමාවෙන්න මියසි මම පොඩ්ඩක් ඒ මල්ලිගේ මහත්මයා මට පොඩි තප්පරයක් දෙන්න පුළුවන්ද මේ අර නියුක්ති අහ කියපු දේ සම්බන්ධයෙන් චූටි දෙයක් තියෙනවා කියන්නේ මියසි. ඔව්.
කියන්නේ අර අපිත් කෙටි චිත්‍රපටිකරුවෝ විදිහටනේ අපිත් අපේ ගමන පටන් ගත්තේ. ඒ කියන්නේ ෆිල්ම් හදන්න පටන් ගත්තේ අපිත් ෂෝට් ෆිල්ම් මේකර්ස්ලා විදිහටනේ. එතකොට ඇත්තටම ඔය දැන් platforms වෙනස්. දැන් ඉස්සර අපිට තිබුණේ නෑ ඔය YouTube එක ගැන අදහසක් තිබුණේ නෑ. සහ ඔන්ලයින් මේවා ස්ට්‍රීම් කරන්න පුළුවන් විදියක් ගැන අදහසක් තිබුණේ නෑ. අපිට තිබුණේ ඒ කාලේ පොඩි කෙටි චිත්‍රපටි උළෙලවල් කීපයක් විතරයි ලංකාවේ කෙරිච්ච. ඒ වගේ තමයි අපි හදපු ෆිල්ම්ස් පෙන්නුවේ. ඒකෙන් තමයි අර හඳුනා ගැනීම සිනමාකරුවන්ට හඳුනා ගැනීම හදාගත්තේ. දැන් ඔය සහෝදරයාගේ ඒ අර තව අත දෙන්න කියන එක ගැන මගේ අදහස තමයි ඒ කියන්නේ මේ ඉස්සර වගේ දැන් එහෙම කවුරුත් මේ එහෙම ඇත්තටම මම හිතන්නේ මේ කවුරු හරි උදව් කරනකම්ම ඉන්න අවශ්‍ය නැහැ කියලා එක තමයි මගේ අදහස වෙන්නේ. ඒ කියන්නේ අපිට ඕන තරම් තියෙනවා. අපිට ෆෝන් එකෙන් ෂූට් කරන්න පුළුවන්. ෆෝන් එකේ කැමරා එකක් තියෙනවා. එතකොට අපිට YouTube channel එකක් අපිට හදා ගන්න පුළුවන්. ඒක ස්ට්‍රීම් කරන්න පුළුවන්. දැන් මේ ෆිල්ම් එකත් එහෙමනේ. මේක මේ පිරිස මේක නිර්මාණය කරලා මේක අන්තර්ජාලයට මුදා හැරලා තිනවා. දැන් මේකට සෑහෙන පිරිසක් බලනවා. හේතුව මොක වුණත්. ඒ කියන්නේ මේක බලනවා. එතකොට අපිට එහෙම අවස්ථා තියෙනවා. අපි ඒවා පාවිච්චි කරනවා නම් අර තවත් කෙනෙක් අපේ අතින් අර ඇදගෙන අපිව ගමන එක් කරන යනකම් ඉන්න අවශ්‍ය නැහැ කියන එක තමයි මගේ අදහස විමුක්ති. ඉතින් උත්සාහ කරන්න පුළුවන් ඔබට මම හිතන්නේ ඉතින් අතේ ෆෝන් කැමරාවෙන් හරි ෂූට් කරලා. ඒ ටෙක්නිකල් කාරණා කියන ඒවා ද්විතීක කාරණා. අපි මේ කොයිතරම් ප්ලොට් එක මොනතරම් අපි ඒක මේ ගොඩ දා ගන්නවද? කොයිතරම් හොඳට පිටපතක් අපි ලියා ගන්නවද? සහ අපි සතු තියෙන සම්පත් ඇතුලේ අපි කොහොමද වැඩ කරන්නේ? අපි වුණත් දැන් වැඩ කරද්දිත් අපි හිතනවා අපිට තියෙන සම්පත් එක්ක අපිට වැඩ කරන්න වෙනවා. අපිට හම්බෙන බජට් එක්ක අපිට වැඩ කරන්න වෙනවා. අපිට තියෙන තාක්ෂණික පහසුකම් එක්ක අපිට වැඩ කරන්න වෙනවා. එතකොට අර ඔය ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා කියන එක තමයි මගේ අදහස. ස්තුතියි. ප්‍රේක්ෂක ඔබෙන් ඉතාමත්ම පුංචි ඉල්ලීමක් තියෙනවා. කාල වේලාව සමග ප්‍රශ්නයක් තියෙන නිසා අපිට මේ අවස්ථාවේදී ෆිල්ම් එකට පෙටුනියා කෙටි චිත්‍රපටය හා සම්බන්ධ ගැටලු පමණක් යොමු කරන්නට කියලා ඔබෙන් පුංචි ආයාචනයක් තියෙනවා මේ අවස්ථාවේ. ඒ වගේම අපිත් එක්ක කුෂාන් වීරරත්න බොහෝ වෙලා ඉඳන් සම්බන්ධ වෙමින් ඉන්නවා. ඔහුගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඔබට අවස්ථාව ලබා ගන්න පුළුවන්. කුෂාන් වීරරත්න. අයිබෝවන්. ඔව් පළවෙනි ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක ලක්ෂිතට දැන් මේක අපි කියවෙනවා මෙතන මේ කෙටි චිත්‍රපටියක් කියන එක ෂෝට් ෆිල්ම් එකක් කියන එක. එතකොට දැන් ඇත්තටම කනත් කිව්වා අපි අර මේක නැමත මේ අපි දකින්න මේ රාමුවට එහා ගිහිල්ලා තියෙනවා කියන කාරණාව කියුණා. ඒතර මට ලක්ෂිතගෙන් අහන්න කැමතියි මේ ලක්ෂිත දකින්න විදිහට මේ අපි දැකපු කෙටි චිත්‍රපටි අපි මේ වැඩේ පටන් ගන්න කාලේ අපි දැකපු හැඩය නෙමෙයි දැන් මේ වෙද්දි තියෙන්නේ. එතකොට මේ වැඩේ ඇතුලේ මොනියම් හෝ විදිහකට පොඩි වෙන කතන්දරයක් තියෙනවා. ඒක හොඳද නරකද මොකද්ද කියන එක නෙමෙයි මම කතා කරන්නේ. මොකක් හෝ වෙන හැඩයක් තියෙනවා. ඒක චිත්‍රපටිද කියන එක සම්බන්ධ නැවත පොඩි ප්‍රශ්නාර්ථයකුත් එනවා අපිට. මම කියන්නේ අපිම මේ නැවත මේක හිතලා බැලුවොත් ඒ සම්බන්ධව සමීකරණ චිත්‍රපටියක් කියන එක සම්බන්ධව ඒක මොන කෝණකින්ද මේ තාක්ෂණික මේ කෝණකින් මම අහන්නේ මොන කෝණකින්ද ලක්ෂිත මේ වැඩේ ගත්තේ මේක චිත්‍රපටියක් කියතර මොන වගේ කෝණකින්ද ගත්තේ කියන එක. දෙවෙනි එක මේ මතක් කිරීම ජගා අර කතා මුලින් කතා කරද්දී අවසානයේ කිව්වා මේක තාක්ෂණික කියවීමක් අපි ඉස්සරහට කතා කරමු කියලා. මම බලාපොරොත්තු වෙනවා ජගාගෙන් මේ තාක්ෂණික කියවීම හම්බෙයි කියලා. උති ඔව් කුෂාන්ගේ ප්‍රශ්නෙට මම උත්තරයක් දුන්නොත් එහෙම ඇත්තටම මේ ෆිල්ම් එකත් එක්ක මුලින් ඉඳලා සම්බන්ධ වුණ කෙනෙක් විදිහට කුෂානුත් එතන ඉන්නවා. ඒකට මම ස්තුතිවන්ත වෙන්න ඕන. සහ අපි ටීම් එකම ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒක මම කියන්නේ මේක සිද්ධ වුණේ පොඩි එක්ස්පෙරිමෙන්ටල් වැඩක් විදිහට සහ ඒක ඇත්තටම අපි ඒක ෂෝට් ෆිල්ම් එකක් කියලා නෙවෙයි කැටගරයිස් කරන තත්ත්වයක තිබ්බේ. පස්සේ තමයි ඒක ඒ තත්ත්වයට ගෙන ආවේ. සහ මේක සෝෂල් මීඩියා වලට අලුත් ප්ලැට්ෆෝම් එකක් කියන තේරුමක් දුන්නොත් හොඳයි කියන එක තමයි මගේ නම් අදහස. මොකද මේක ෂෝට් ෆිල්ම් එකක් කියනකට වඩා මම හිතනවා මේ කාලේ යන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක මේක අලුත් වැඩක් කියලා. මොකද මේ ඇත්තම කතාව අර කියන විදිහට සුලොත් කිව්වා මේ අපිට මේ ෂෝට් ෆිල්ම් එකක් හදලා මේ වෙද්දී ඒක එක්ක ඉල්ලගෙන බලන්න ඕනේ තත්ත්වයක් හරි එක්ක ෆෙස්ටිවල් එකකින් බලන්න ඕනේ තත්ත්වයක් තියෙනවා. නමුත් අර දැන්
අර මේ විමුක්ති අපිට ගෙනෙනවා කාරණයක් එයාට මේ කරන්න තෝතැන්නක් හොයාගන්න ප්‍රශ්න තියෙනවා කියලා. ඒත් අර ජගා කියන විදිහට අපිට ඇත්තටම මේ ෆෝන් එකකින් තමන්වම ෂූට් කරලා තමන්ගේ YouTube එකකට දාගත්තත් ඒක සමහර විට ඒක වැඩක් වෙන්න පුළුවන්. ඒක ඇතුලේ තමයි අපි මේ වැඩේ කරන්න ඕන. ඉතින් මං හිතන්නේම මේක පොඩි එක්ස්පෙරිමන්ට් වැඩක් සහ මේක සෝෂල් මීඩියා වලට අලුත් වැඩක් කියලායි මං කියන්නේ. ඒ වගේම අපිට තවත් ප්‍රශ්නයක් මේ ඉදිරිපත් කරනවා නේද? ජගත් මනෝවර්ණයද? මම මේ කියන්නේ මම කියන්නේ අපි සිනමාකරුවෝ විදිහට අපිට පේන දේවල් ටිකක් තියෙනවානේ. අපිට වැරදි පේනවා, මේකේ සාර්ථක අසාර්ථකකම් පේනවා. මම කියන්නේ ඒක නිසා ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කතා කරමු. ලක්ෂිත කැමතියි මම හිතන්නේ ඒකටත්. මේකේ මම මුලින් කිව්වේ මට මේ චිත්‍රපටි මුලින් බලන්න හිතුනේ නැහැ කියලා. ඒ කියන්නේ ඒක අර මුල පළවෙනි chapter එකේ කියන්නේ chapter එකකුත් නෙවෙයි, ඒක පොඩි නිකන් පළවෙනි sequence එක. ඒ කියන්නේ ඒකේ තියෙන්නේ සුලෝගේ dance එකයි අර පාටි එකයි කැපන එකේ මට හිතච්ච එකක් තමයි පිටපතේ මේක මගේ අදහස. මේකට එක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒ පාටි සීන් එක ෆිල්ම් එකට නිකන් එල්ලපු කෑල්ලක් කියලා. සමහරවිට අපිට ඩියුරේෂන් හදන්න හිතනවා වෙන්න පුළුවන් ෆිල්ම් වල. එතකොට අපිට ඕනනම් මේ අන්න ඒ වගේදී අපි සමහර ලාවට යම් යම් දේවල් ඇඩ් කරනවා සහ නිකන් කතාව මදි වගේ හිතෙනවා අපිට. නිකන් මේක මදි නේද, මේක ටිකක් තව පොඩ්ඩක් මොනවා හරි මේක තිබ්බනම් හොඳයි වගේ එකකින් ආවද කියලා මට හිතෙනවා මේ සීන් එක. අනිත් එක තමයි මේකේ මේ සුලෝ ලස්සන ෂූට් කරලා තියෙනවා. මුල් කියන්නේ සුලෝගෙන් හරි හැඩ ඇක්ටර්ස් කෙනෙක් නේ. එතකොට ඒ හරි ලස්සනට ඒක මුල ෂූට් කරගෙන තියෙනවා. අන්තිම වෙද්දී සුලෝගේ ලස්සන පෙන්වන්න ගිහිල්ලා පොඩ්ඩක් වැඩේ අවුල් කරගෙන තියෙන ගතියක් මට පේනවා. මේ අර එයාට අන්දන ඇඳුම, එතකොට එයාගේ අර පිටිපස්සෙන් එයාව ෂූට් කරනවා. එයා අර මේ කොරිඩෝ එකක් දිගේ ඇවිදගෙන යන එක. ඒකේ එයාට ඒ කියන්නේ ආව ස්ලෝ ලස්සන කරන්න ගිහිල්ලා මට හිතෙනවා ඒක ටිකක් හිතපු වැඩේ වෙලා නැහැ වගේ එකක්. ඒකෙදී තව එකක් තමයි අර මේකේ අපි සමහර පාවිච්චි කරන සිම්බොලික් දේවල්, යම් යම් ඔබ්ජෙක්ට්ස්. දැන් අර ස්ලෝ ඇපල් ගෙඩියක් කන සීන් එකක් තියෙනවා මේකේ ඉතලා සීන් එකට පස්සේ. ඇයි ඒකේ මොකක්ද අපි කියන්න උත්සාහ කරන්නේ කියන එක. දැන් මට ඒක බලපු ගමන් මට ටක් ගාලා ඒක දැකපු ගමන් මට මතක් වුණා අර නාට්‍යයක තිබුණු දෙබසක්. ධර්මිෂ්ඨ සමාජය ගොඩනගමු කියන කෙටි නාට්‍ය මට මතක හැටියට ඒකේ තියෙනවා මම ඒ තරුණයෙක් කියනවා මේ වීදියේක ගිටාරයකුත් අතේ තියාගෙන කාරක් අයින ඉන්න තරුණයෙක් බස් එකක් යනකන් ඉන්න කෙනෙක්. එයා කියනවා මම පළවෙනි වතාවට ඇපල් කෑවේ 83 කළු ජූලිය දවස්වල කියලා. ඒ කියන්නේ දෙමළ මිනිස්සුන්ගේ කඩ කඩලා තාත්තා ගෙදර ඇපල් අරන් ආවා. එදා තමයි මම බඩ කියන්නේ සතුටු වෙන්න පුළුවන් තරම්, ඒ කියන්නේ හිත සතුටු කරගන්න පුළුවන් තරම් ඇපල් කෑවි කියලා. ඒ කියන්නේ එයා තව එකක් කියනවා ඒකේ මේ ඇපල් කියන එක අපිට හරි මේ විශේෂ කෑමක්. ඒක ඉස්සර අපිට ගම්වලදී හම්බුනේ ඩුබායි ගිහින් එන ගෘහ සේවිකාවක් අරන් එන ඇපල් ගෙඩියකින් කෑල්ලක් තමයි අපිට හම්බ වෙන්නේ කියලා. ඒක අත්‍තරම අපිටත් ඒ අත්දැකීම එහෙම තමයි ගම්වල මිනිස්සු විදියට. දැන් ඒක එහෙමමද? එතකොට එහෙම නෑනේ දැන්. එතකොට දැන් මේකේ ඇපල් ගෙඩියක් කන එකෙන් කියන්න උත්සාහ කරන්නේ මොකද්ද? මට තේරිච්ච එක තමයි අය හරි තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා කියන ඒ ඇපල්ද වගේ ප්‍රශ්නයක් මට ආවා එකක්. අනිත් එක තමයි මේ අපි ෆිල්ම් හදද්දී අපි අර ඔඩියෝ ට්‍රැක් එක ගැන අපි හිතනවානේ. ඒ කියන්නේ මේකේදී ශබ්දයෙන් අපි තව ඒ විෂුවල් එකට යමක් එකතු කරන්න උත්සාහ කරනවා. ඒක හොඳට බලන්න මේ ෆිල්ම් එකේ අග සුලෝ අර කොරිඩෝ එකේ ඇවිදගෙන යන වෙලාවේ ඇහෙන සපත්තු සද්දේ. ඒකේ මට ඇහෙන්නේ හීල්ස් දෙකක සද්දයක් නෙවෙයි. ඒකේ ඇහෙන්නේ මට මේල් හඬක්, පිරිමි හඬක්. ඒ කියන්නේ ඒ සපත්තු දෙකේ සද්දය ආයෙසරක් අහලා බලන්න. නිකන් බුඩ්ඩයක් දාගත්ත නිකන් පොඩි නිකන් ලොකු සපත්තු දෙකක් දාගෙන ඇවිදින පිරිමියෙක්ගේ සද්දයක් ඇහෙන්නේ. ඒකෙන් ඒ විෂුවල් එකෙන් ගේන් හදන ෆීල් එක කැඩෙනවා. සුළු කියන්නේ ඒකට එකතු කරන්න ඕන ස්ත්‍රීත්වය එකතු වෙලා නැහැ කියලා. ඒක හිතාමතා කරපු එකක්ද කියන මම දන්නේ නැහැ ලක්ෂිත. අපි ඒක ගැන කතා කරමු. ඒක එකක්. අනිත් එක තමයි ෆිල්ම් එකේ ක්ලයිමැක්ස් එක ක්ලයිමැටික් සීන් එක තමයි රූම් එකේ වෙන සිද්ධ වෙන එක. කියන්නේ රූම් එකේ යන කතා බහ මේ තරුණයත් මෙයත් එක්ක යන කතා බහ. ඒක එතනදී අර ඔහුගේ පිටව යාමත් එක්කම චිත්‍රපටය ඉවර වෙනවා. එතකොට මට හිතෙන්නේ සුලෝගේ අර ගෙදර ගත කරන ඒ කාලය ඒක අපරාධ කාලයක් කියලා මට හිතෙනවා. අර පොඩ්ඩෝ එකේ යන එක ප්‍රමාණවත් වගේ එකක්. ඔය වගේ දේවල් ටිකක් මට ওই ෆිල්ම් එක බලද්දි හිතුණා. ඒක තමයි ඔය නික තාක්ෂණික පැත්තේ මට හිතෙච්ච දේවල්. නිශ්ශංක සහ ලක්ෂිතට පුළුවන් ඒක සම්බන්ධව මොනවද තියෙනවනම් කියන්න.
ඔව් ජග ඇත්තටම ගොඩක් ස්තුතියි මේ කතාව වෙනුවෙන් සහ ඒ දේවල් වෙනුවෙන්. ඇත්තටම ආයෙත් කියන්න තියෙන මේක පොඩි එක්ස්පෙරිමන්ටල් වැඩක් කියන එක ආයෙ මම මෙන්ෂන් කරන්න කැමතියි. සහ මෙතෙන්දී මේ අපි පෙන්නනවා පොඩි ප්ලැට්ෆෝම් කොහොමද කාන්තා ප්ලේස් වෙන්න කියන කාරණෙත් එක්ක තමයි මේක තීරණය වුණේ. සහ එතකොට මේ කාන්තාව හයි සොසයිටි එකේ කොහොම ප්ලේස් වෙන කෙනෙක් වෙනවා. ඊට පස්සේ අපි ඩාන්ස් එකක් පෙන්නනවා. ඒ දේවල් එක්ක ආපහු රූම් එකක් ඇතුළේදී මේ ගෑණිව ප්‍රශ්න කරනවා මේ මම මේ දේවල් කරන්නේ කසාද බඳින්න නෙවෙයි කියන කාරණා. එතකොට මේ මට මගේ ට්‍රීට්මන්ට් එක පැත්තෙන් ටෙක්නිකල් කාරණාවලදී සමහර අවුල් තැන් ඇති කියලා මම පිළිගන්න ඕන. ඒ කොහොම වෙතත් මට කියන්න තියෙන්නේ මේක මේ කාරණාව ඇතුලේ මේ පොඩි ප්‍රයිස් ගත්තාම අපි මේ කාන්තාව ප්ලේස් කරන්නේ කොහෙන්ද? ඒ කාන්තාව විසින්ද එතෙන්ට ප්ලේස් වෙන්නේ නැත්නම් සමාජය විසින්ද? එතකොට මේ වෘත්තීමය කාරණාවක් විදියට පමණයි ඒ කාන්තාව ඒ ක්‍රියාකාරී ක්‍රමේ නියැලෙන්නේ. එතකොට ඒ කාරණාවේදී ගේන්න පුළුවන් තැන් තමයි මම ඒ කියන්නේ පෙන්වන්නේ සහ ඒ කෙටි කාලය තුල පෙන්වන්න උත්සාහ කරන්නේ. මං හිතනවා අර මේ ඇපල් ගෙඩිය කතාව නම් මට සෑහෙන අපි ප්‍රශ්න වෙලා විසඳගත්ත කාරණාවක් නිසා එක්ක ඉතින් මං හිතනවා ඒකට නිසා උත්තර දෙයි කියලා. ඇපල් ගෙඩිය කතාව මේ ඔව් ජගත් කියන එක හරි තමයි. ඒ කියන්නේ මෙහෙමයි. එක දැන් අපි ඔය ඇපල් ගෙඩිය සාකච්ඡාවේ මෙහෙමයි ඇපල් ගෙඩිය පාවිච්චි කරන එකේ කෙටියෙන් කිව්වොත් අදහස් දෙකයි මට තියෙන. එකක් ඒක සෙක්සිසම් කියන එක. ඒ කියන්නේ සෙක්ස් සිම්බල් එකක් විදිහට ඒ විදිහේ අදහසක් එක්ක ඇපල් ගෙඩියක් පාවිච්චි කරන්න ඕනේ කියලා අදහසක් මම ওই කලින් සැරේ මේ ඒක පළවෙනි කතාව ලියද්දි මේක තිබුණා. සහ අනිත් එක මේ ඔයාලා කිව්වා වගේම ඒක හරි. ඒ කියන්නේ ලයිෆ් ස්ටයිල් එක කියන එක ඇපල් ගෙඩිය විතරක්ම නෙමෙයි ඇත්තට. මෙතන ගත්තොත් ෆ්‍රිජ් එක ඇතුලේ ඩ්‍රෙස් කරපු දේවල් ටික ඒක ඇතුලේ තියෙන බෙල් පෙපර් සහ ඒ බෙල් පෙපර් දාලා තිබ්බා. ඒ විදිහ එක දේවල් තිබුණා. ඒ ෆ්‍රිජ් එක ඇතුලේ ෆ්‍රිජ් එක ඩ්‍රෙස් කරපු විදිය සහ ඇපල් ගෙඩිය කෙනෙක් කනෙක්ට් උනේම ලයිෆ් ස්ටයිල් කියන එක ගැන ලයිෆ් ස්ටයිල් එක ගැන කියන තමයි. ඒක හරි. ඒක කොහොමද රීඩ් වෙන්නේ කියන එක මම දන්නේ නැහැ. ඔයාගේ අදහස හරි වෙන්නත් ඇති. මේ මට වුණේ අතට මේක තමයි පෙන්වන්නේ. ඒක නිසා තමයි ඒක එහෙම කරේ. ඔව්. සහ මේ මට පොඩි අදහසක් තියෙනවා. මට පොඩ්ඩක් නෑ ඔය ඇපල් ගෙඩියේ සිද්ධිය කරන අපි ග්‍රීන් ඇපල් ගෙඩියක්ම කන්නේ කියන ප්‍රශ්නේ මම ඇහුවා. මතකද දන්නේ නැහැ. මොකද අපි කතා වුණා ග්‍රීන් ඇපල් කියන එක අපි රෙඩ් ඇපල් වලට වඩා ග්‍රීන් ඇපල් කන්නේ පොඩි මං කියන්නේ පොඩි වෙන ක්ලාස් එකක් තියෙනවා ග්‍රීන් ඇපල් වල. ඔව්. අපි ඕක තමයි උතනදී කතා වුනේ. දැන් මං හිතන්නේ අමතක වෙලා දෙන්නටම කාරණේ මට මතකයි. මොකද මං ගැඹුරින්ම ඇහුවා ඇයි මේ ඇයි අපි ග්‍රීන් ඇපල් යූස් කරන්නේ කියලා. එතකොට සහ අපි ඒක කන විදිහ පවා ප්‍රැක්ටිස් කරා. ඒ කියන්නේ මට නිකන් අර මම ගෙදර ගමේ ගිහිල්ලා පෙර ගහකින් පෙර ගෙඩියක් කඩන් හවුස් ගාලා කන විදිහට නෙමෙයි මේක කන්නේ. ඒක කන විදිහත් අපි කොහොමද කියලා ඒක අපි දෙතුන් මං හිතන්නේ අපි ටේක්ස් දෙකකට වගේ ගියා. මොකද මට ටේක්ස් තුනක් ගත්තා. ඔව් ටේක්ස් තුනක් ගත්තා. ඇපල් ගෙඩි තුනක් ගත්තා. ඉතින් මම හිතන්නේ නිසංක ඒ වෙලාවේ අපි කතා කරේ ලක්ෂිත නිසංක මම මේ ගැහැණිය මේ තරුණිය එයා ටච් කරන්න හදනවා වෙන සමාජ තලයක්. එයා ඒක තමයි අපි ග්‍රීන් ඇපල් එක කන එක ඇතුළේ පෙන්වුවේ නිසා ඔයා ෆ්‍රිජ් එක ඩ්‍රෙස් කරේ ඒකට ෆ්‍රිජ් එක ඇදලා ඒ ෆ්‍රිජ් එක පෙන්වන්නේ මෙයා සුපෝපභෝගී. ඒ කියන්නේ එයාගේ වෘත්තිය ඒක. නමුත් ඒක ඇතුළේ එයා කම්ෆර්ටබල් ජීවිතයක් ගත කරනවා සහ එයා ඊට ටිකක් උඩ ස්ටෙප් එකකට යන්න වෙන සමාජ තලයකට යන්න try කරන ගැහණියක් කියන එක පෙන්වන්න තමයි අපි ඔය සීන් එක ගෙනාවේ. හරියටම හරි. ඒක තමයි අත්‍යවශ්‍යම උදාහරණය මේ මට පොඩි අදහසක් තියෙනවා මේක ගැන. මේ දැන් චිත්‍රපටයක් බැලුවාම එක එක්කෙනා කියවන්නේ ගොඩාක් වෙනස් විදිහටනේ. මම මේ ඇපල් එක ගැන පොඩි දෙයක් කියන්නම්. මේ මට ඕක බැලුවාම හිතුනේ මමත් ඕකම කල්පනා කරා ඇයි ඇපල් ගෙඩියක් කන්නේ සහ ඇයි ග්‍රීන් ඇපල් ගෙඩියක් කන්නේ කියලා. මට එතකොට ඒක හිතුනේ චිත්‍රපටියත් එක්ක මාරම විදිහට මේක සම්බන්ධයි මේ සිම්බල් එක කියලා. මොකද මේ දැන් ලිංගික තහංචි ගැහණියෙක් සහ පිරිමියෙක් අතර සිද්ධ වෙන ඒ සම්භෝගය කියන එකට තහංචි වැටිච්ච එක ඉතිහාසයේ දැන් අපි දන්නවනේ මේ
ඉතිහාස කතා මොකක්ද මට කතාව දෙක පාට මතක නැතුණා මේ ක්‍රිස්ටියානිටි වල කියන්නේ ආදම් සහ ඒ වගේ කතාවේ ඇපල් ගෙඩිය තමයි ගන්න ලිංගික තහංචිය කඩන මොහොත සංකේතවත් වෙන්නේ එතනින්. එතකොට දැන් එතන තියෙන රතු ඇපල් ගෙඩියක්. එතකොට මේක කොළ ඇපල් වෙනකොට මං හිතුවේ දැන් කොළ කියන වර්ණය අපිට තියෙන සංකේත ටිකක් තියෙනවා අපි සම්ප්‍රදායික අඳුරගත්ත කොළ වර්ණයට තියෙන රතු වර්ණයට තියෙන අදහස් ටිකක් තියෙනවා. මේ දෙක එකතු කරලා මික්ස් කරලා මේ චරිතයට දුන්න වෙන කලර් එකක් කියලා තමයි මට හිතෙන්නේ. සහ මට හිතෙන එක වැඩෙත් එක්ක හරිම ලස්සනට මැච් වෙන සිම්බල් එකක් කියලා. මට මේක කියන්න ඕනේ. ඔව් ඇත්තට මේ කාරණා දෙක තමයි පාවිච්චි කරේ. සෙක්ස් සිම්බල් එකක් විදිහට සෙක්සිසම් කියන එක පෙන්නන්න තමයි Apple පාවිච්චි කරේ. නමුත් green apple කියන එක ඇත්තටම පාවිච්චි කරේ අර කියන ලයිෆ් ස්ටයිල් කියන එකට. ඕක අපි මේ සෑහෙන කතා කරා වැඩේට කලිනුත් මේ කරලා තමයි ඇත්තටම අරමුණු දෙකයි ඒ දෙක තමයි පාවිච්චි කරේ. ඇත්තෙන්ම කාල වේලාව ඉතාමත්ම රළු විදිහට අපිට හරස් වෙමින් යනවා. මේ වගේ හරවත් සාකච්ඡාවක් කරද්දී අපිත් එක්ක මේ වෙලාවේ සෑහෙන පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා වගේම අපි ඔවුන්ට ප්‍රශ්න අසන්නට අවස්ථාවක් ලැබෙන තුරු බලාගෙන ඉන්නවා. අපි ඊළඟ අවස්ථාව ලබා දෙන්න කැමති ගායනි කෝසලාට ඉල්ලා සිටිනවා ඔබේ ප්‍රශ්නය ඉතාමත්ම කෙටියෙන් ඍජුව අපිට ඉදිරිපත් කරන්න. සුබ සන්ධ්‍යාවක්. මම ගායනි කතා කරන්නේ. මගේ ප්‍රශ්නේ තියෙන්නේ ජගත් අයියට. චිත්‍රපටයේ එක තැනකදී මම කෙටියෙන් අහන්නම්. එක තැනකදී මල්කි කියනවා මෙහෙම මට ගෙවන්න පුළුවන් මිනිහෙක් අල්ලන් ඌත් එක්ක ඉන්නේ ඒකෙන් හොඳට කාලා ඇඳලා ජීවත් වෙන්න පුළුවන් හින්දා කියලා. එතකොට අද උපාධිධාරීන්ට තමන්ගේ උපාධිය පවා විකුණන්න වුණා වගේ කාන්තාවකට මේ සමාජ ක්‍රමය ඇතුලේ කම්ෆර්ටබල් විදියට ජීවත් වෙන්න නම් තමන්ගේ ලිංගිකත්වය විකුණන්නම වෙලා නේද වගේ එකක් මම ඒකෙන් දැක්කා. ඒ ප්‍රශ්නේ තව නිකන් මට හිතෙනවා ප්‍රශ්නෙට තව මොකක් හරි අගට ප්‍රශ්නේ කම්ප්ලීට් නෑ වගේ එකක් මට හරි සර් ඒ කියන්නේ සමාජ කරන්න පුළුවන්. දැන් සමාජ ක්‍රමයේ ඇතුලේ හොඳ විදියට ජීවත් වෙන්න නම් කම්ෆර්ටබල් විදියට ජීවත් වෙන්න නම් ලිංගිකත්වයේ විකුණන්න වෙලාද කාන්තාවකට? නෑ ඇත්තටම මේ මම දන්නේ ඒක අපි ඇත්තටම අහන්න ඕන නිශ්ශංකගෙන් සහ ලක්ෂිතගෙන් අහන්න ඕන ප්‍රශ්නකුත් තියෙනවා මේකේ ඇතුලේ මට දැනෙන එක මම කියන්නේ ඒ කියන්නේ මේ නිර්මාණකරුවන්ගේ උත්සාහය වෙලා තියෙන්නේ ඒ ඔය ප්‍රශ්නේ තියෙන ඒ පැත්ත කතා කරන එක නෙවෙයි මේ සොසයිටි එකේ මාර්ජිනලයිස් වෙච්ච ඔය අපි හිතමු දැන් අපි ගොඩක් අය ඉන්නවානේ ප්‍රොස්ටිටියුට්ස්ලා ඉන්නවා එතකොට ඩ්‍රග්ස් ඇඩික්ට්ලා ඉන්නවා එතකොට බේඩ්ස් හැදිච්ච මිනිස්සු මේ වගේ ඉන්නවානේ මාර්ජිනලයිස් වෙච්ච විවිධ වර්ගයේ අය එතකොට ඒ වගේ සමාජ කණ්ඩායම් සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් විවෘත කර ගැනීම තමයි මම හිතන්නේ සිනමාකරුවාගේ නිර්මාණ මේ උත්සාහය වෙලා තියෙන්නේ ඒකේ ඇතුලේ අර ඔය කියන විදිහට ඒ කියන්නේ ලිංගිකත්වයද දැන් මේ වෙනකොට අපිට විකුණන්න ඉතුරු වෙලා තියෙන්නේ එච්චරද ජීවත් වෙන්න නම් කියන ප්‍රශ්නෙට ගිහින් නැහැ. ඒකේ උත්සාහ කරන්නේ නැහැ. ඔවුන්ටත් කියන්නේ ඔවුන්ට හිමි අයිතියක් තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ට හිමි තැනක් තියෙනවා මේ සොසයිටි එකේ. ඒ තැන ගැන ප්‍රශ්න කිරීමේ උත්සාහයක තමයි ඔවුන් ඉන්නේ. ඔබ කිව්ව තැනට ඔබේ ප්‍රශ්නේ අපි කොහෙන් හරි ඔබේ ප්‍රශ්නෙට ඇතුල් වෙනවා නම් මේ නිර්මාණය හරහා ඇතුල් වෙන්න වෙන්නේ මෙහෙම මේක ලංකාවේ ප්‍රොස්ටිටියුට්ස්ලාගේ විතරක් ප්‍රශ්නයක් නෙවෙයි ඇත්තටම මුළු සමාජ දේහයම මෙහෙම කැන්සර් එකක් වගේ මෙහෙම කුණු වෙලා තියෙන තැනක ඇයගේ අයිතීන් විතරක් කොහොමද ආරක්ෂා වෙන්නේ නැහැ ඒක හරි ඒක උපාධිධාරියටත් එහෙමයි ඒක මේ සිනමාකරුවටත් එහෙමයි ඒක ගණිකාවටත් එහෙමයි ගණිකා වෘත්තියේ ඉන්න කෙනාටත් එහෙමයි අනිකුත් රැකියාවල් ඉන්න අයටත් එහෙමයි එතකොට අපිට මේ කිසිම දවසක ওই ප්‍රශ්නේ වියුක්ත කරලා ඒ කියන්නේ අනිත් දේවල් වලින් අයින් කරලා ඔකට උත්තරයක් හොයන්න අමාරුයි එතකොට මේ දැන් අපි හිතමු දැන් අත්‍තරම අර මම මුලින් මතක් කරා වගේ දැන් අර අපේ අර ජනමනස ලංකාවේ ඔහම සමස්ත ජනමනස වැඩ කරන විදිහක් තියෙනවානේ. ඒකේ ප්‍රතිඵලනේ දැන් අපි දකින්නේ යම් දේවල් දැන් අපි හිතමු දැන් අර කලින් කිව්වා වගේ පහන් තුඩාවේ කපල් එක CID එකට අරන් යන්නේ ඒකනේ.
ඒවා එහෙම අඩු ගානේ අපිට හිතනවා දේවා මේ එහෙම ඒවා නවත්තන්න පුළුවන් එහෙම කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා. එහෙම බෑනේ. කියන්නේ සෝෂල් මීඩියා කියන එක එහෙම නැත්නම් ඔන්ලයින් කියන එක ප්ලැට්ෆෝම් එකට එහෙම පුළුවන් ද පොලිසිය වලට අරන් ගිහලා ප්‍රශ්න කරලා ඒවා නවත්තන්න. එහෙම බෑ. එහෙම නෙවෙයි. ඒක සම්බන්ධ වෙන සාකච්ඡාවක් අපි ඇති කරගන්න ඕනේ. කියන්නේ එතකොට ඔවුන්ට එහෙම හැසිරෙන්න අයිතියක් තියනවද නැද්ද? එතකොට කාන්තාවකට ඇගේ වෘත්තියේ නැත්නම් ගණිකා වෘත්තියේ නිලන්ට අයිතියක් තියනවද නැද්ද? එතකොට ඔවුන්ට හිමි තැන ලංකාවේ හම්බ වෙලා තියෙනවද? මට මතකයි දැනට අවුරුදු කීපයකට කලින් ලංකාවේ ඉන්න ප්‍රොස්ටිටියුට්ස්ලා විවෘතව ආවා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට. ඇවිල්ලා කිව්වා ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කරලා දෙන්න කියලා. මට මතකයි ඔවුන් ප්‍රසිද්ධිය ආවා. ප්‍රසිද්ධිය ඇවිල්ලා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තිබ්බා. සහ මට මතකයි ඒ වගේම ඔය බට්ටි කියලා චරිතයක් ගැන කතා වුණා ඉතිහාසයේ මේ දැන් අවුරුදු ගානකට කලින් අයට පොලිස් නිලධාරී පහර දීමක් සම්බන්ධයෙන් නඩුවක් ගිහිලා පස්සේ අය ඒ නඩුවෙන් දිනුවා. එතකොට ඇය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න නීතිඥයෙක් හිටියා ඒ වෙලාවේ. දැන් ගොඩක් වෙලාවට උන් නැති වෙන්නේ ඒක. උන් අර අපේ සමාජයෙන් අයින් කරලා පැත්තකට කරලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපිට අපි හිතමු දැන් අර කලින් අර කවුද මට මතක නැහැ කිව්වා කියන. ඒ කියන්නේ යාළුවෙක් කියලා කියන්න කවුරු හරි කැමතිද? ඇය අර සුරෝ මේ චරිතය අහන ප්‍රශ්නය. ඒ කියන්නේ ඔයා කැමතිද මම කසාද බඳින්න කියන එක. අන්න ඒක තමයි මේ චිත්‍රපටයේ උත්සාහය වෙලා තියෙන්නේ. අර ප්‍රශ්නේ තියෙනවා ඔබ කිව්ව එක හරි. ඒ කියන්නේ ලංකාවේ සමස්ත සමාජයේ ලොකු අර්බුදයක ඉන්නවා. ඒක මේ ගණිකා වෘත්තියේ ඉන්න කෙනෙකුට විතරක් නෙවෙයි අනිත් හැමෝටමත් තියෙනවා. මේ වගේ අය ඒ වගේ කියන්නේ මේ ප්‍රශ්නේ ප්‍රධාන ගොදුරු බවට පත් වෙන උදාහරණයක් විදිහට පහුගිය කාලේ ඔය කොවිඩ් කාලේ අර දැන් මිනිස්සුන්ට රුපියල් 5000ක් මුදලක් බෙදුවානේ. මම දන්න මිතුරෙක් මට කතා කරලා කිව්වා මෙන්න මෙහෙම මම දන්න ප්‍රොස්ටිටියුට් කෙනෙක් ඉන්නවා. එයා ඇයගේ මේ ඩොකියුමන්ටරි ෆිල්ම් එක එයා ඇඩ් කරලා තිබුණා. ඇඩ් කියන්නේ එයා රිසෝස් පර්සන් කෙනෙක් විදිහට ආටිස්ට් කෙනෙක් නෙවෙයි. අතනම එයාව ෂූට් කරලා තිබුණා එයාගේ ඩොකියුමන්ටරි එක. එතකොට ඇය කතා කරලා කියලා තිබුණා කන්න බොන්න අඳින්න විදිහක් නැහැ. ඒ කියන්නේ ඇයට හැදුම්පතක් නැහැ. ඇය ජීවත් වෙන රේල් පාර අයින තියෙන මේ මුණ්ඩුක්කු ගෙදරක ඇයට බඩු මල්ල හම්බ වෙන්නේ නැහැ. රුපියල් 5000 හම්බ වෙන්නේ නැහැ. ඒ මදිවට එයා ඩ්‍රග්ස් ඇඩික්ටඩ්. එතකොට පොලිසියෙන් කියන්නේ පොලිසියෙන් හොයලා කියන්නේ පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්නවත් බෑ. කියන්නේ කියන්න බෑ, උදව් ඉල්ලන්න බෑ සමහර ප්‍රශ්නවලදී ඒගොල්ලොන්ට. එතකොට එයාව බාරගන්නේ ප්‍රොස්ටිටියුට් කෙනෙක් විදියට. ඔවුන් දාගන්න විහිං දාගන්න ලෙඩ එහෙම නැත්නම් කුඩු ගහනවා. හින්දා ඔය ගැන හොයලා අපිට මුකුත් කරන්න බෑ. ඔය වගේ තැනක තමයි ඒක තියෙන්නේ. හැබැයි ඊට වැඩි අයිතීන් හිමි වෙන්න ඕන කියලා අපි හිතනවා. ඒක ඇයට විතරක් නෙවෙයි සමස්ත සමාජෙටම පොදු වෙච්ච ප්‍රශ්නයක් මට හිතෙන්නේ. ඒ වගේම අපේ ලංකාවේ නිසංක මහත්මයාට මේ ප්‍රශ්නයක් යොමු වෙලා තිබෙනවා. මම ඒක අහන්නම්. පිරිමින්ට ලිංගිකත්වය සඳහා අවශ්‍ය වෙන්නේ රැඩිකල් කාන්තාවක්. ඒ වුණාට විවාහ කරගන්න අවශ්‍ය වෙන්නේ සංස්කෘතික ගැහැණියක්. මේ කාරණය ඔබේ පිටපත තුළට ගැප් කරලා තියෙනවා. ඔබේ අදහස දැනගන්න කැමතියි කියලා ප්‍රේක්ෂක ප්‍රශ්නයක් යොමු වෙලා තිබෙනවා. ඔබේ හිතා කෙටි පිළිතුරක් අපි අපේක්ෂා කරනවා. ඔව් ඒකම තමයි මම අර ඩයලොග් එකක් ලිව්වේ. තාක්කඩි පිරමිඩ් ටෝක් කියන ලේසි කියලා. මේ ඔව් ඒක හරි. ඒ කියන්නේ සෙක්ස් කරන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අඩු ගානේ මේ ආශ්‍රය කරන්න හරි නැත්නම් ගිලා අපි නිකන් අපි කතා කරන භාෂාවෙන් අපි කිව්වොත් එහෙම ඩ්‍රින්ක් එකක් දාන්න, ජොයින්ට් එකක් ගහන්න වගේ දෙයකට හරිම අර එහෙම විවෘතව කතා කරන ගැහණුව කැමති. හැබැයි කසාද බඳින්න කියන එකට ආවට පස්සේ ආපහු පාරක් අර ටිපිකල් කන්සර්වේටිව් ගැහණියක් හොයනවා කසාද බඳලා ගෙදර ඉඳගෙන ළමයි හදාගෙන ජීවත් වෙන්න. ඉතින් එතකොට මේ මගේ ප්‍රශ්නේ පිරිමියා සහ ගැහණික මේ ජෙන්ඩර් මේ ඩෙන්ටිටි එක අපි අමතක කරොත් පොඩ්ඩකට පැත්තකට තිබ්බොත් අපි දෙගොල්ලම ඒ කියන්නේ ඕනම දෙගොල්ලම නෙමෙයි අපි ගත්තොත් එහෙම දැන් අපි වර්ගීකරණය කරන්න බෑ. එහෙම අපිට වර්ග තියෙනවා 50 ගාණක්. එතකොට අපි ගත්තොත් මේ හැමෝටම තමන් කැමති ආකාරයට ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. සහ ඒක අනිකා බාර ගන්න ඕනේ. මම කියන්නේ ඒක දැන් කාට හරි මේ කවුරු හරි එහෙම විවෘතව ඒ විදිහට ජීවත් වෙන විවෘතව ජීවත් වෙන ගැහණියකට ඒ ගැහණියට තමන් කැමති ආකාරයෙන් ප්‍රේමියෙක් කසාද බැඳලා ජීවත් වෙන්න හැකියාවක් තියෙනවා සහ තියෙන්න ඕනේ. ඒ වගේම පිරිමින්ටත් ඒක එහෙම තමයි. එතකොට මම කියන්නේ මේවා එකිනෙක චරිත ලක්ෂණ චරිත ස්වභාවයන් මිනිස්සු ජීවත් වෙන විදිහ. එතකොට ඒක මේ එහෙම හරි ඒක වැරදි කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ එහෙම අපි බලාපොරොත්තු වෙන්න බෑ. මට ඕනේ විදිහට කවුරු ජීවත් වෙන්න ඕනේ මට ඕනේ විදිහ එහෙම එකක් නෙමෙයි. එතකොට මම කියන්නේ
අපි හරියම විවෘත වෙන්න ඕනේ. මීට වඩා මිනිස්සුන්ට අනිකාගේ හැඟීමට සහ අනිකාගේ ජීවිතයට විවෘත වෙන්න ඕනේ. එතකොට මේ ගැටලුව නැහැ කියන එක තමයි මගේ අදහස. ඔව් බොහොම ස්තුතියි ඒ ඔබේ පිළිතුරට. අපි සමගින් ඇත්තටම ගොඩක් දෙනෙක් ප්‍රශ්න අහන්න මේ වෙනකොටත් බලාගෙන ඉන්නවා. නමුත් කාල වේලාව සමග ඇටෙන්නට සිද්ධ වෙලා තියෙන නිසා අපිට ප්‍රශ්න වටේ මේ නිමා කරන්නට සිද්ධ වෙනවා. අපිත් එක්ක සම්බන්ධ වුණ ඔබ හැමදෙනාටම ස්තුතියි. වැඩසටහනේ ඊළඟ පියවර විදිහට නැවතත් අපි යොමු වෙන්න කැමති අපේ කලාකාරිනියන් කලාකරුවන් වෙතට අපේ විද්වත් මණ්ඩලය වෙතට ඔවුන්ට අවස්ථාවක් ලබා දෙන්නට කැමති මේ සමස්ත වැඩසටහන පිළිබඳව මේ චිත්‍රපටය පිළිබඳව ඔවුන්ට යමක් කියන්නට තිබේ නම් මේක අවස්ථාවක් කරගන්න ලෙසට මුලින්ම අපි ඔබ වෙන්න කැමති පෙටුනියා චිත්‍රපටයේ අධ්‍යක්ෂක ලක්ෂිත ප්‍රසාද් වීරසේන මහත්මයා වෙත. ඉතාමත්ම කෙටියෙන් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ලක්ෂිත යම් දෝෂයක් තියෙන බව පේනවා. සමාවෙන්න මේ මගේ මයික් එක ඔන් උන්නේ නැහැ. මේ ඒකයි උනේ මේ දැන් ඔන් වුණා මේ සමස්තයක් වශයෙන් ගත්තට පස්සේ මම ඉතා සතුටු වෙනවා මේ ආව කමෙන්ට් සහ ඒ හැම දෙයක් ගැනම අර ගර්ල් කෙනෙක් කතා කරා ඒ ගැනත් මට අදහසක් තියෙනවා දක්වනවා නම් ඒ ගැන අපි ඕනම් පසුවට කතා කරන්නත් පුළුවන් සහ මේ මාතෘකාවෙන් තොරව ඒ වගේ මාතෘකා ඇදිලා ආව එක ගැනත් මම සතුටු වෙනවා. මොකද මේ ඇත්තටම අපි කියන්න ඕන කාරණේ මම හිතන්නේ ජගා පැහැදිලිවම කිව්වා සහ නිසාගේ පැත්තෙනුත් ඒක ආවා. ඉතින් මට කියන්න ඕන මම මේ වෙලාවක් කරගන්න හැම දිනකටම ස්තුති කරන්න විශේෂයෙන්ම සුලෝට. සුලෝගේ සපෝට් එක මට ඉතාම තදින්ම බලපෑවා සහ දයියගේ සපෝට් එක ධනුෂ්ක ඩයස්ගේ ඒ වගේම විශ්ව කර්ණාරත්න අයියවත් මම ආදරේ මතක් කරනවා. ඒ වගේම අජන්තා නිසංක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ස්ක්‍රිප්ට් එකේ ඉඳලා අපි දෙන්න හිටියා සහ නියුරෝ මතක් කරන්න ඕන. ඒ වගේම කුෂාන් විරත්න මතක් කරන්න ඕන. ඒ වගේම අයිඩියා එල් එකේ ඇතුළු ඒ සපෝට් එක දුන්න හැම කෙනාටම මම මේ වෙලාව ස්තුති කරන්න වෙලාවක් කරගන්නවා. සහ මේ වගේ ප්ලැට්ෆෝම් එකකදී අපි ආයෙ කතා කරන්න ඕන කොයි තැනද කියන එක තවදුරටත් අපි සංවාදාත්මකව කතා කරනවා නම් ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඉදිරියටත් අපි මේ වගේ නිර්මාණ කරන්න ඕනේ සහ මේ පිළිබඳව මේ කියන්නේ විවෘත වෙන්න ඕනේ කියන එකේ අදහසේ තමයි මම ඉන්නේ. ස්තුතියි. ඔබත්ම ස්තුතියි ඔබට. ඊළඟ අවස්ථාව අපි නිසංක මෙහෙවදුව මහත්මයාට ලබා දෙන්න කැමතියි. අන්තිමට කියන්න තියෙන්නේ පළවෙනි එක මේ විදිහේ සාකච්ඡාවක් සංවිධානය කරාට බොහොම ස්තුතියි මේ තරුණ නවරැල්ලට. ඒ වගේම මේ වැඩේට සම්බන්ධ වෙච්ච හැමෝටම විශේෂයෙන් ලක්ෂිතට සුලෝචනාට ඩයස්ට ධනුෂ්ක ඩයස්ට ඒ වගේම අජන්තට කුෂාන් මියුරු අතලු ලොකු පිරිසක් හිටියා. ඊට පස්සේ මේකේ සවුන්ඩ්ස් කරේ හසිත් ඒ ෆොටෝග්‍රැෆි කරේ දුමින්ද ලොකු පිරිසක් මේකට සම්බන්ධ වුණා. ඒ හැමෝම මේ කිසිම වරප්‍රසාදයකින් තොරව බොහොම මිත්‍රත්වයෙන් විතරයි සම්බන්ධ වුණේ. ඉතින් ඒ හැමෝටම බොහොම ස්තුතියි. මේ එතකොට මට අවසාන වශයෙන් කියන්න තියෙන දෙයක් ඇත්තටම මම බලාපොරොත්තු වුණා මේක මොකද මේක මම දාන්නේ platform එක තමයි YouTube එක. ඒ කියන්නේ මේක general audience එකට තමයි මේ වැඩේ යන්නේ කියලා මම දැනගෙන හිටියා. එතකොට මම හිතුවා මීට වඩා මීට වඩා මේ negative comments සෑහෙන එයි කියලා බලාපොරොත්තු වුණා. මේ මම ඇත්තටම හිතුවේ ලක්ෂ 5ක් views ඒ කියන්නේ views ලක්ෂ 5 පනින්නත් මීට වඩා කාලයක් කියලා. නමුත් පළවෙනි දවස් 5 ඉවර වෙද්දී views ලක්ෂ 5ක් ඇවිල්ලා තිබුණා. එක හේතුවක් අර ජගත් කියපු කාරණයට මම එච්චරම එකඟ වෙන්නේ නැහැ. මොකද මේකේ නියුඩිටි ප්‍රොමෝට් වුණ නිසාම නෙමෙයි මේක මෙච්චර ප්‍රමාණයක් බලන්න හේතුනේ මේක ගියපු සහ ප්‍රොමෝට් වෙච්ච platform එක ලොකු හේතුවක් වුණා ඒක. මොකද සිනමා LK කියන channel එක තියෙන්නේ දෙරණ network එක ඇතුලේ. එතකොට ඒක ඇතුලේ ලොකු පරාසයක් තියෙනවා සහ ලොකු වේසයක් ඉන්නවා fan base එකක් ඒ channels එක. එතකොට ඒ කියන ජෙනරල් ඔඩියන්ස් එක තමයි මේ වැඩේ ගියේ. එතකොට මම බලාපොරොත්තු වුණා අන්න ඒ නිසා ඒ කියන ජෙනරල් ඔඩියන්ස් එකෙන් ඊට වඩා නෙගටිව් කමෙන්ට්ස් හම්බ වෙයි කියලා. නමුත් ඉතාලම සතුටුයි කියන්න මම හිතන්නේ කමෙන්ට්ස් 7ක් හෝ 8ක්. ඒ කියන්නේ කමෙන්ට්ස් 1000ක් මම අන්තිමට චෙක් කරද්දී කමෙන්ට්ස් 1000 පැනලා තිබ්බා. ඒකෙන් කමෙන්ට්ස් 7ක් හෝ 8ක් විතරයි නෙගටිව් කමෙන්ට්ස් දීලා තිබුණේ. අනිත් සියල්ලම ඉතාලම පොසිටිව්. ඒ කියන්නේ මේ විදිහේ චරිත මල්කි මගේ චරිත ගැන බොහොම පොසිටිව් විදිහට හිතපු කමෙන්ට්ස් තිබුණා. ඉතින් මම හිතන්නේ
ඒක හරිම ඒක ඊටාම හොඳ එකක්. එතන සමහරු කමෙන්ට් කරලම තිබ්බ ලංකාවේ ප්‍රේක්ෂකාගාරය ගැන සතුටුයි මේ කමෙන්ට්ස් කියවුවහම කියලා. ඉතින් ඇත්තටම මට ඒ සතුට තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපි හිතුවට වඩා අපි බලාපොරොත්තු වුණාට වඩා ඊටාම හොඳ කියවීමක් සාමාන්‍ය පොදු ප්‍රේක්ෂකාගාරයෙන් ලැබුණා. ඒ ගැන සතුටුයි. ස්තුතියි ඔබට. ඊළඟ අවස්ථාව සුලෝචනා වීරසිංහ මහත්මියට. ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම සහ ඒට ආරාධනා කිරීම ගැන. ඉතින් ෆිල්ම් එකත් එක්ක අපිත් එක්ක වැඩ කරපු සියලුම දෙනා මේ වෙලාවේ මතක් කරනවා නංගම් කිව්වත් විශේෂයෙන් අපේ මේකප් ආටිස්ට් තුෂාර විදානගමගේ මතක් කරනවා. සහ මට ඊටම සතුටුයි සම්බන්ධ වුණ නිසා ගොඩක් දේවල් අත්‍තරම ජගාගේ ලංකාවේ සහ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශ්න කිරීම ඇතුලේ ගොඩක් දේවල් දැන කියා ගත්තා. සහ අර කුෂාන් ප්‍රශ්නයක් මතු කරා අපේ අධ්‍යක්ෂකට. ඒ කියන්නේ මේක කෙටි චිත්‍රපටයක් කියන ෆෝමැට් එකකටද මොකටද වැටෙන්නේ කියන එක. මොකද ජගා මතු කරපු කාරණාත් එක්ක යම් කිසි දින ටෙක්නිකලි කාරණාත් එක්ක. එතකොට අපේ අධ්‍යක්ෂකතුමා කියපු උත්තරේ තමයි මේක එක්ස්පෙරිමෙන්ටල් වැඩක්. මේක මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකට කරපු වෙනස් විදිය වැඩක් කියලා. එතකොට මට එකෙන් හිතුණ දෙයක් තමයි ඒ කියන්නේ සෝෂල් මීඩියා වලට මේ විදිහේ වැඩ කරපු වැඩක් වෙච්ච එක ගැන තියෙන සතුට සහ මේ අපිට ඉස්සරහට සෝෂල් මීඩියා වලට එක මොකක්ද ඒ ශානර එක කියන එක අපිට හොයාගන්න සිද්ධ වෙනවා. අපිට ඒකට වැඩ කරන්න පුළුවන්. මොකද මේ කාලෙත් එක අපිට තව කොවිඩ් එක කොච්චර කාලයක් ගත කරන්න වෙයිද දන්නේ නැහැ. මෙහෙම ගෙවල් ඇතුළට වෙලා ඇත්තටම. එතකොට මම හිතනවා මේ කතා බහ ඇතුලේ මේ අර ජගාර ඉස්කෝලේ අර පාසල් යන ඒ ලෙවල් කරන මල්ලිට දුන්න උත්තරෙත් තුනේ මේ ඒ කියන්නේ තමන්ගේ තියෙන ෆෝන් එක ප්‍රමාණවත්. ඒ කියන්නේ ඇත්තටම මේ මොහොතේ මම කියන්නේ අපි උත්සාහ කරනවා තියෙන ගැටලු ප්‍රශ්නවලදී මිනිස්සුන්ට අත දෙන්න උදව් කරන්න. හැබැයි ඒක කොයිතාක් දුරට මොකද අත දෙන්න උදව් කරන්න හැමෝටම පුළුවන්ද කියන එක මේ වෙලාවේ අපි හැමෝම ඉස්සරහ තියෙන ප්‍රශ්නයක්. ඒකින්ද අරක වගේ අපිට ඉතාමත් මේ හොඳ ප්ලොට් තමයි ඕනේ. ඒක කොහොමද අපි ඉදිරිපත් කරන්නේ කියන එක. ඉතින් මම හිතනවා මේ කතිකාවත මේ ඇතිවිච්ච කතා බහ ඉතාමත් වැදගත්. ඉදිරියේදී මෙවැනි වැඩ කරන්න මම හිතන්නේ පෙළඹවීමක් වෙයි බොහෝ දෙනෙක්. ඉතින් සතුටුයි මෙවැනි කතා බහක් අපිට කතා බහක් ඇතුළට අපිව කැඳවා ගැනීම සහ ප්‍රේක්ෂකයන්ට ඉඩක් සලසා දීම. ඉතින් බොහොම ස්තුතියි. මට වචනයක් කියන්න දෙන්න විනාඩියක්. මේ මම සුලෝ කියපු කතාවට මට එකතු කරන්න ඕනේ දෙයක්. ඒ කියන්නේ දැන් මේ වැඩේ මම අර කිව්වා වගේම මේක ජෙනරල් ඔඩියන්ස් එකට මේ විදිහේ අදහසක්. ඒ කියන්නේ සමාජ දේශපාලනික ප්‍රශ්නයක් කොහොමද ගෙනියන එක සාර්ථක වෙයිද? ඒක ඒගොල්ලෝ බාරගන්නේ කොහොමද කියන එක ගැන හිතමින් ඒක බලන්න තමයි මේ වැඩේ අතරම කරේ. ඒතර ඒ වැඩේ සාර්ථක වුණා කියලා මම හිතනවා. ඒක සාර්ථක වුණ නිසාම ඊළඟට දැන් අපි එහෙම දිගින් දිගටම වැඩ කීපයක් ඒ විදිහේ දේවල් අපි මේ කොමන් ඔඩියන්ස් එකට ටාගට් කරගෙන කරන්න කියන අදහසේ දැන් ඉන්නවා. ඒ ගැන අපි ඉස්සරහට කතා කරනවා. මේ ටීම් එකේ බොහෝ දෙනෙක් ඒවත් එක්ක සම්බන්ධත් වෙයි බොහෝ විට සුලෝ. ඉතින් අපි මේ ඉස්සරහට ඒ විදිහේ වැඩ කීපයක්ම ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නත් කියලා දියන්න ඕනේ. බොහොම ස්තුතියි. ලංකාවේ සිනමා කලාවට විශිෂ්ට කලා නිර්මාණයන් අනාගතයේදී බිහි කරන්නට ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලාත් අපි මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා ඒ විදිහටම. ඊළඟ අවස්ථාව ඔබේ අදහස් දක්වන්නට ජගත් පණවර්ණ මහත්මයාට. හරි. මම අතනින් පටන් ගන්න නිශංක කිව්ව කාරණේ කියන්නේ අර මේක තියෙන සෙක්ෂුවල් කන්ටෙන්ට් එකම නෙවෙයි මේක ජනප්‍රිය වෙන්න හේතු වෙච්ච කාරණේ කියන එක ඒක සංවාදයට විරුද්ධයි. අපි ඒක හොයලා බලන්න ඕන. ලංකාවේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල යම් දේවල් ජනප්‍රිය වෙන්න හේතු බැලුවාම අපිට තේරෙන එක තමයි හරි හිතා ගන්න අමාරුයි. දැන් තව ෂෝට් ෆිල්ම්ස් උත් තියෙනවා ඕන තරම්. මම හිතා ලංකාවේ ෂෝට් ෆිල්ම් එක තියෙනවද දන්නේ නැහැ. මේකේ YouTube තියෙනවද දාලා තියෙනවා. ඒකේ views කොහොමද? මම නිකන් අහන්නේ. ඒකට මෙච්චර නෑ 10,000ක් විතර වගේ තියෙන්නේ. මම හිතලම නියුඩිටි පෙන්නන එක නෑ. මම කිසිම දෙයක් අදහස් කරන්නේ නෑ ඔයාගේ මේ ෆිල්ම් එක දුර්ලභයි කියලා. රයිට්? හොඳ ෆිල්ම් එකක්. ෆොටෝග්‍රැෆියෙන් බැලුම හරිම ලස්සනයි ෆිල්ම් එක. ඉතාලම හොඳ ෆිල්ම් එකක්. ඒකේ මම කිසිම දෙයක් අදහස් කරන්නේ නෑ මේ ෆිල්ම් එක දුර්ලභයි කියන එක. හැබැයි මෙන්න මේ කන්ටෙන්ට් ජනප්‍රිය වෙන
ඒක ඇතුළේම අර්බුදයක් තියෙනවා කියලා මම කියනවා අපොසර. ඒ කියන්නේ අපි හොයන්න ඕනේ ඒක. ඒ කියන්නේ අපි බලන්න ඕනේ. ඒ කියන්නේ කොටුවේ හාමුදුරන්ගේ බණ ජනප්‍රිය වෙන්නේ ඇයි? එතකොට මේ විරාජ් වීඩියෝ ජනප්‍රිය කරවන්නේ කොහොමද? එයා හදන වීඩියෝස් වල මොනවද තියෙන්නේ? එතකොට අර මේ සමහර YouTubers ලගේ ඉන්ටර්වියුස් වල මම මීට කලින් නොකියපු කතාවක් කියන්නේ කියලායි දාන්නේ. අන්න ඔය අර්බුදේ තියෙනවා. මම කියන්නේ මේක සංවාදයේ විවෘතයි. අපි මේක හොයලා බලමු. ඒ කියන්නේ කොහොමද මේ කන්ටෙන්ට් ඇයි මෙහෙම ජනප්‍රිය වෙන්නේ කියන එක. ඒක එකක්. අනිත් එක මට කලින් කියන්න බැරුණා මේ ෆිල්ම් එකේ ෆොටෝග්‍රැෆි ඉතාම ලස්සනයි. ඒ කියන්නේ ඒක අර බ්ලොක් ෆ්‍රේම්ස් වල ගිහින් තියෙන සහ ලයිට් කන්ඩිෂන් එක සහ එම දේවල් ටිකක් තියෙනවා. ඒක අර හොඳට හසුරුවගෙන තියෙන ෆ්‍රේම් එකේ තියෙන දේවල් ටික. හොඳයි සහ සුළු ගැක්ට් එක තාම හොඳට සුළු සහ ඩයස් දෙන්න හොඳට රඟපාලා තියෙනවා. අනිත් එක තමයි මේ වගේ චැලෙන්ජින් වැඩ සුළුලා වගේ අය තමයි බාර ගන්න. ඒ කියන්නේ සමහර ඇක්ටර්ස්ලා කැමති වෙන්නේ නැහැ. මෙහෙම එකක් කිව්වොත් එහෙම රඟපාන්න. ඒක ඇත්තටම සුළුලා වගේට අපි කරු කරන්න ඕනේ එහෙම ඇක්ටර්ස්ලා ඉන්නේ කියන්නේ. මේවා වෙන වෙන සදාචාර සීමාවන් එක්කනේ මේවා තීරණය කරන්නේ මම රඟපානවද නැද්ද කියන ගොඩක් අය අපි සමහර දේවල් වලට චරිත තෝරාගෙන ගියාම ලොකු ප්‍රශ්නකට අපි මුහුණ දෙනවා. ඒක ලක්ෂිතක් දන්නවා. ඒ කියන්නේ මේ සමහර වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක මොකද්ද මේ කතා කරන මාතෘකාව වගේ දේවල් ඇහෙනවනේ. සායත්තරමත් ඒවට එළියේ තියෙනවනේ යම් යම් මර්ධන යාන්ත්‍රණ නැතුළු ඒවා ප්‍රශ්න කරනවනේ. උදාහරණයක් විදිහට ලංකාවේ කෙරෙච්ච චිත්‍රපටි සමහර ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලා විතරක් නෙවෙයි නළු නිලියෝ පවා CID ගෲප්ස් එකනේ ගියානේ. මට මතකයි කෞශයක් පවා කෞශල්‍ය ෆර්නැන්ඩෝ පවා ගියා CID එකට. අරන් ගියාද මට මතක නැහැ කොහමද ප්‍රශ්න කරා. සම්පත් ජයවීරලා වගේ අය ගියා ඔය සමහර ෆිල්ම් වල රඟපාලා CID ගෲප්ස් එකනේ යනවා. ගිහලා ප්‍රශ්න කරනවා මොකටද මෙහෙම රඟපෑවේ කියලා. මෙහෙම අහනවා. එතකොට අන්න ඒ වගේ චැලෙන්ජ් එක ඒකට උත්තර දෙන්න වෙන්නේ මේ වගේ නැවත නැවත කරලම තමයි. ඉතින් අපි ඒකට thank you නිසංගිත් මේ වැඩ උත්සාහයට ගැන සතුටුයි. අපි තව කතා කරමු ඉස්සරහට. ලක්ෂිත thank you. ලක්ෂිත පළවෙනි ෆිල්ම් එකේ මම රඟපෑවා මට මතක හැටියට. පළවෙනි එකද දන්නේ නැහැ. ඔය ජගා ප්‍රොජෙක්ට් එකක් ඇතුලේ. හරි. ඔය ටික තමයි. ඉතින් සුබපතන හැමෝටම ස්තුතියි මේ සාකච්ඡාවට ආරාධනා කරා. thank you. ස්තුතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. දැන් ඊළඟට අපි අවස්ථාව යොමු කරනවා ලංකා බණ්ඩාරනායක මහත්මයාට ඔබ වෙතට. ඔබ ඇත්තෙන්ම ජාත්‍යන්තරයේ පවා කෙටි චිත්‍රපට කලාවෙන් දිනපු කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරියක්. එතනින් පටන් ගමු. මෙහෙමයි දැන් මට දැන් අපි මම චිත්‍රපටය ගැන කියන්න දෙයක් තියෙනවා. ඇත්තටම අර කිව්වා වගේ අඩු වැඩි වශයෙන් හැමෝම මේ වැඩේ මේ විදිහ වැඩක් කරපක ගැන ඇත්තටම සන්තෝෂයි මේ වගේ වෙලාවක. සහ මේ මම ටිකක් වෙන විදිහකට මේක දකින්න try කරා. දැන් මටත් ওই nudity කියන ප්‍රශ්නේ පාවිච්චි කරාම මට මතක ඇති නිසංක නිසංක මගේ මිත්‍රා නිසා මම නිසංකගෙන් මැසේජ් කරලා ඇහුවා මේකේ පෝස්ටර් එක යවලා මේ ඇයි මේ nudity මෙහෙම පාවිච්චි කරන්නේ ඒක වැඩේත් එක්ක කොච්චර ගැලපෙනවද එහෙම කියලා අපි දැනට පොඩි ඩයලොග් එකක් ගියා. පස්සේ මට හිතුණා දැන් ඔය නිසංකයි ජගාලා ඔය කට්ටිය කියපු කතන්දරත් එක්ක ලෝකේ සංකල්පයක් තියෙනවා positive discrimination කියලා. මම මේ try කරා Google වලත් සිංහල වචනේ හොයාගන්න මට එකපාරට සිංහල වචනේ ඔයගොල්ලෝ කවුරුන් මතක් වුණත් කියන්නේ. දැන් ඒකෙන් කරන්නේ සමාජයේ ඇතුලේ තියෙන මොකක් හෝ අපිට වෙනස් කරන්න අමාරු දෙයක් වෙනස් කරන්න අපි හොයාගන්නවා ඩිස්ක්‍රිමිනේෂන් කියන එක නිකන් නරක වචනයක් නේ. නමුත් අපි ඒක පොසිටිව්ලි කොහොමද ඩිස්ක්‍රිමිනේට් කරන්නේ කියන එක මම හිතුවා. මට නිර්මාණය බැලුවාට පස්සේ මට හිතුණා ඒක නිර්මාණයත් එක්ක කිසිසේත්ම මේ පෝස්ටර් ඒ නියුඩිටි පාවිච්චි කරපු එක ගැලපුණ නැති වුණත් පොසිටිව් ඩිස්ක්‍රිමිනේෂන් කියන අර්ථයෙන් මේ වැඩේ ඇතුලේ ඒක වැඩ කරා වෙන විදිහකට කියලා දැන් ඒක පැහැදිලිවම පේනවා තියෙන views වලින්. දැන් මට හොඳ උදාහරණයක් තියෙනවා. මම රංගපාපු කෙටි චිත්‍රපටයක් තිබ්බා. ඒක YouTube දැම්ම. ඒක සංක රමුක් වැල්ලගේ කෙටි චිත්‍රපටයක්. ඒක අපි YouTube දැම්මා. දැම්මහම ඒකට මොනවත් නෑ 5000ක්වත් බැලුවේ නැහැ. එහෙම තියෙද්දි යාගේ මිත්‍රයෙක් ආපහු අරගෙන මගේ half nude තියෙන පින්තූරයක් එක්ක දැම්මා. එතකොට කෙලින්ම ලොකු views ගාණක් එක්ක මේක මාර විදිහටපත් වෙලා ගියා. ඒතර මට හිතන දේ තමයි දැන් ඔය බලන්නේ නියුඩිටි බලන්න එන එහෙම නැත්නම් අර ගැහණියෙකුගේ ලිංගිකත්වය කියන එක එන්ජොයි කරන සෙක්ස් හොයන රටනේ මේක. එතකොට ඒ සෙක්ස් හොයන කට්ටිය තමයි මේක බලන්නේ. හැබැයි ඒ සෙක්ස් හොයන කෙනෙක් අපි අර කතා කරා වගේ පහන් තුඩාවේ වීඩියෝ එක දැකලා ඒක ක්ලික් කරාම ඒක බැලුවාම කෙනෙකුට ලැබෙන මොකක් හරි ලැබෙන ප්ලෙෂර් එකයි මේ චිත්‍රපටයේ ඒ වගේම නියුඩිටි දැකලා ඒක ක්ලික් කරලා බැලුවහම මේකෙන් එන සමාජයට දෙන ඒ බලන කෙනාට දෙන මොකක් හරි මැසේජ් එක නෙවෙයි මොකක් හරි එයාට දෙන අදහස සම්පූර්ණයෙන් වෙනස් එකක්. මම හිතන්නේ ඒ අර්ථයෙන් මේක පොසිටිව් ඩිස්ක්‍රිමිනේෂන් පාවිච්චි කරපු වැඩක් විදිහට මම කැමති රීඩ් කරගන්න. කට්ටිය ඔක්කොටම සුබපතනවා මේ වැඩේ මේ විදිහට කරාට. බොහොමත්ම ස්තුතියි. ඒ වගේම අද දවසේදී සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාටම අපි
තරුණ නවරැල්ල විදිහට සුබ පතනවා මේ සමාජය යථා සියල්ල වාණිජකරණය වෙන මේ සමාජය ඇතුලේ සමාජ යථාර්ථය සිනමාව කලාව තුළින් දිගහරින්නට ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඒ වගේම ඉතාමත්ම කාර්යබහුල මටපිටාවක වුණත් අපි අපේ ආරාධනයේ පිළිගෙන තරුණ නවරැල්ලේ ආරාධනයේ පිළිගෙන අද දවසේදී මේ සන්ධ්‍යාව වර්ණවත් කරන්නට සහභාගී වෙච්ච ආදරණීය කලාකරුවෝ ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පුරා පැයකමාරකටත් අධික කාලයක් හෝරා දෙකකට ආසන්න කාලයක් අපිත් සමග සජීවීව FB live හරහා Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වුණ ආදරණීය සිනමා ලෝලී ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ විවාදාත්මක කතිකාවක් වර්ණවත් කරන්නට අපිත් සමග දිගටම රැඳී සිටියට. එහෙනම් සිනමා ලෝලී ඔබ වෙනුවෙන් වේදිකාවක් තානා දෙන්නට මේ උත්සාහ කරන ගමනේ තවත් පියවරක් සමග ඉදිරියේදීත් හමු වෙන බලාපොරොත්තුෙන් අද දවසේදී අපේ වැඩසටහන මේ විදිහට නිමා කරන්නට සූදානම් වෙනවා. ඔබ සියලු දෙනාට thank you Jaya. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.